ජෛව විවිධත්වය කියන පාඩම් කොටස යටතේ අපි කතා කරා මේ වෙනකොට ජෛව විවිධත්වය කියන එකේ තේරුම. ඒතර ජෛව විවිධත්වය කියලා කියන්නේ පරිසර විවිධත්වය, විශේෂ විවිධත්වය, ජාන විවිධත්වය කියන වර්ග තුනේ එකතුවක්. නේ ජීවීන් ජීවීන් අතර වෙනස්කම් ඇති වෙන්න හේතු. ඔය හේතු තුන තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඊළඟට අපි කතා කරා ජෛව විවිධත්වයේ තියෙන බලපෑම නැත්නම් ජෛව විවිධත්වයේ තියෙන අපිට ප්‍රයෝජන වාසදාගත්තක් මොනවද කියලා. ඒ වගේම ජෛව විවිධත්වය හායනයට ලක්වන ක්‍රම ගැන කතා කරා. මානව ක්‍රියාකාරකම් ඊට අමතරව ගත්තොත් එහෙම ස්වභාවික ක්‍රියාවලිය නේ මේ හායනය වෙන හේතු කියලා කතා කරා. ඊළඟට පරිසර පද්ධති ගැන ඉගෙන ගත්තා. පරිසර පද්ධති ගැන ඉගෙන ගන්නකොට අපි මේ පරිසර පද්ධති වර්ගීකරණයකට තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඔයාලට මතක ඇති අපේ මේ තියෙන පරිසර පද්ධති ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. ස්වභාවික පරිසර පද්ධති සහ නිර්මිත පරිසර පද්ධති කියලා. ස්වභාවික පරිසර පද්ධති සහ නිර්මිත පරිසර පද්ධති කියලා. ස්වභාවික කියලා කියන්නේ ඉබේ හටගත්ත පරිසර පද්ධති. ස්වභාවික. නිර්මිත කියලා කියන්නේ මිනිහාගේ මැදිහත් වීමකින් හටගත්ත පරිසර පද්ධති. එතකොට මෙන්න මේ ස්වභාවික පරිසර පද්ධති අපි වර්ග දෙකකට වෙන් කරා. ඒ තමයි ජලජ පරිසර පද්ධති සහ භෞමික පරිසර පද්ධති කියන්නේ. ජලජ පරිසර පද්ධති කියන්නේ ජලය මත පදනම් වෙලා ගොඩනැගිච්ච ස්වභාවික පරිසර පද්ධති. භෞමික පරිසර පද්ධති කියන්නේ ගොඩබිම පරිසර පද්ධති. ස්වභාවිකව හටගත්ත දේවල්. ජලජ පරිසර පද්ධති අපි ඊට පස්සේ වර්ග කරා වර්ග තුනකට. ඒ තමයි කරදිය, මිරිදිය සහ කෙවුල්දිය කියන්නේ. නේ? කරදිය, මිරිදිය සහ කෙවුල්දිය. ඒතර කරදිය පරිසර පද්ධතිය යටතේ සාගර, මිරිදිය පරිසර පද්ධතිය යටතේ ගංගා ඇලදොල වගේ අභ්‍යන්තර ජලාශ, ගංගා ඇලදොල ඊළඟ අභ්‍යන්තර ජලාශ, ඊළඟට කෙවුල්දිය පරිසර පද්ධතිය යටතේ ගම්මෝය සහ කලපු. ඒවයි මම ප්‍රශ්න ඔයාලට දුන්නා. ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා දීලා තියෙනවා. ඊළඟට අපි ගත්තොත් භෞමික පරිසර පද්ධතිය. භෞමික පරිසර පද්ධතිය අපි තව අරගෙනත් අපි වගුරු බිම් කියන නිකන් සරලව කතා කරා වගුරු බිම් තෙද්දින් කියන එකක් කරනවා. භෞමික පරිසර පද්ධතිය ගත්තොත් ඒ භෞමික පරිසරයක් කොටස් දෙකකට බෙදුවා. වනාන්තර තෘණභූමි නේ? වනාන්තර සහ තෘණභූමි කියලා වර්ග දෙකකට බෙදුවා. වනාන්තරයටදී අපි වනාන්තර වර්ග හතරක් ගැන කතා කරනවා. ඒ තමයි නිවර්තන වැසි වනාන්තර, කඳුකර වනාන්තර, වියලි මිශ්‍ර සදාහර්ත වනාන්තර, කටුබඳුරු හා ලඳු කැලෑ. වර්ග හතර. ඒතර ඒවයි මම ප්‍රශ්න දුන්නා මං හිතන්නේ. හරි ඒවා පිළිවෙලට ලියන්න කියලා කිව්වා. තෘණභූමිය යටතේ අපි ප්‍රශ්න දීම සිද්ධ කරේ තෘණභූමි වර්ග කීපයකට බෙදුවා. ඒ තමයි වියලි පතන, තෙත් පතන, දමන ඊට අමතරව ගත්තොත් එහෙම තව එකක් ඉගෙන ගත්ත විල්ලූද මොකද නේ? හරි. ඒ විදිහට ඊළඟට අපි අද කතා කරන්න තියෙන්නේ නිර්මිත පරිසර පද්ධති පිළිබඳව. මිනිසා විසින් නිර්මාණය කරපු පරිසර පද්ධති තමයි අපි අද මාතෘකාව. මේ පාඩමේ අවසාන මාතෘකාව තමයි අද දවසේ අපි කතා කරන්නේ නිර්මිත පරිසර පද්ධති. මිනිසා විසින් නිර්මාණය කරපු පරිසර පද්ධති පිළිබඳව තමයි අපි අද කතා කරන්න හදන්නේ. එතකොට මිනිසා විසින් නිර්මාණය කරපු කියන්නේ මේ ස්වභාවික පරිසරය මිනිසා වෙනස් කරා. මිනිසාගේ වාසිය සඳහා නේ විවිධ අවශ්‍යතාවන් ඉටු කරගන්න මිනිහා තමන්ගේ දැනට තියෙන මේ ස්වභාවිකව හැදිච්ච පරිසරය මිනිස්සු වෙනස් කරන්න පටන් ගත්තා. ඒ මිනිසාගේ තියෙන තාක්ෂණික විද්‍යාව, තාක්ෂණික දියුණුව ඔය වගේ හේතු මත මිනිසා ඒ දේවල් වෙනස් කරන්න පටන් ගත්තා. ඒක වෙනස් කරපු එක අවසානයේ මිනිසාටම තමයි බලපෑම ඇති කරේ. කොහොම හරි වෙනස් කරලා මිනිසෙකින් ප්‍රයෝජන ගන්න පටන් ගත්තා. නේ? මිනිසාගේ ආයු කාලය වැඩි කරගත්තා. ආහාර නිපදවා ගැනීම, විවිධ අවශ්‍යතාවල් යටතේ විවිධ නිෂ්පාදන සිදු කිරීම. මෙන්න මේ වගේ දේවල් මිනිහා ස්වභාවික පරිසරය වෙනස් කරගෙන කෘත්‍රිම පරිසරය නිර්මාණය කරගන්න පෙළඹුණා. හරිද? එතකොට මේ මිනිහා හදපු මේ පරිසර නිසා අවසානයේ මිනිසාටම ඒකෙන් හානිකර තත්වයකට ළඟා වෙන්න වෙලා තියෙනවා මේ වෙනකොට. මිනිහා කරපු දේවල් වල ප්‍රතිඵල තමයි දැන් ටික ටික අපිට විවිධ ක්‍රම ඔස්සේ ලැබෙමින් පවතින්නේ. හරි. ඒතර මිනිසා කියලා කියන්නේ අපි හිතුවොත් මේ පෘථුවියයි මිනිහාට කියන එක වැරදි. අපි දන්නවා මේ මිනිසා කියන්නේ සාමාන්‍ය ජීවී විශේෂයක් පමණයි. නේ? මිනිසා කියලා කියන්නේ මේ පෘථුවිය මත ජීවත් වෙන එක්තරා ජීවී විශේෂයක්. වෙනසකට තියෙන්නේ මිනිසා අනිත් සත්තුන්ට වඩා අනිත් ජීවින්ට වඩා බුද්ධිමත් ස්වභාවයෙන් වැඩි. මොළය වැඩි ඊට අමතරව මේ මහපට ඇඟිල්ලේ පිළිමා ස්වභාවය.
බුද්ධිය සහ මාපටැඟිලි පිළිම ස්වභාවය නිසා තමයි මිනිහා අනිත් සත්තුන්ට වඩා දියුණු වෙන්න පටන් ගත්ත තාක්ෂණික වශයෙන් විවිධ උපකරණ හදලා දියුණු වෙන්න පටන් ගත්තා. ඒ හට ගැනීමත් එක්ක හැබැයි මිනිසාට අවාසාගත කරුත් වෙලා තියෙනවා ස්වභාවික පරිසර වෙනස් කරන්න ගිහිල්ලා. හරි. කවදාද අපි ඉගෙන ගන්න මිනිසා නිර්මාණය කරන පරිසර මොනවද කියලා? මිනිසා විසින් නිර්මාණය කරන පරිසර වර්ග තුනක්. ඒ කියන්නේ මිනිසා නිර්මාණය කරන පරිසර ඉගෙන ගන්න පහසුව සඳහා අපි වර්ග තුනකට බෙදනවා. මිනිහා නිර්මාණය කරන පරිසර ඉගෙන ගැනීමේ පහසුව සඳහා අපි වර්ග තුනකට බෙදනවා. ඒකක් තමයි කෘෂිකාර්මික පරිසර. අන්න මිනිසා කෘෂිකාර්මික පරිසර නිර්මාණය කරා. මේ කැලෑවේ හැදිච්ච විවිධ ගස් වර්ග එක තැනකට අරගෙන එයා වගාවක් විදියට කරා. උදාහරණයක් විශාක කියලාද මේ ඉස්සර තිබ්බේ නැද්ද? තිබ්බා. මිනිහා මොකද කරේ? ඒ ටික එක තැනකට අකුඹුරා. ඒ ටික විතරයි. තේ ගස් තිබ්බා. එක තැනකට ගත්තා තේ වගා. ඒ වගේ මේ පරිසරයේ ස්වභාවික පරිසරයේ තිබිච්ච ඒ ශාක මිනිසාගේ විවිධ තාක්ෂණික ක්‍රමය දාගෙන භූමි සකස් කරලා ඒ වර්ගයේ විතරක් ඒ ස්ථානවල වගා කරන්න පෙළඹුණා. අන්න කෘෂිකාර්මික පිරිස. කෘෂිකාර්මික දිමා. සත්තුත් වගා කරනකොට සත්ව පාලනය සිදු කරා. ඒක කෘෂිකාර්මික විමුඛ තමයි අයිති වෙන්නේ. සත්ව පාලනය. ඒතර පරිසරයේ ඊටම සත්ව වර්ග තමයි. හැබැයි යාලා එක තැනකට කොටු කරලා සාමාන්‍ය එක වර්ගයක් හෝ දෙකක් විතරක් ඒ ස්ථානයේ එයාලට හැදෙන්න දුන්නා. ඌරෝ නම් ඌරෝ, හරක් නම් හරක්. සත්ව පාලනය. හරිද? ඊළඟට ගත්තොත් එමු කාර්මික පරිසර. අන්න මිනිසා නිර්මාණය කරපු තවත් පරිසරයක් තමයි කාර්මික පරිසර. මිනිසාගේ අවශ්‍යතාවල් ඉටු කරගන්න විවිධ නිෂ්පාදන කරා. නිමියඳුම් වෙන්න පුළුවන්, දත් බුරුසු වෙන්න පුළුවන්, සපත්තු වෙන්න පුළුවන්. මෙන්න මේවා හතර කර්මාන්ත, යාන්ත්‍ර සූත්‍රය යොදාගෙන සිදු කරන කර්මාන්ත දී කරන්න පටන් ගත්තා. අන්න කාර්මික පරිසරය. කෘෂි කාර්මික කාර්ය. ඊළඟ පරිසරය තමයි දරුවෝ ජනාවාස පරිසර. ජනාවාස පරිසර. ඒ කියන්නේ ජනයා වාසය කරන ස්ථාන. මේ මිනිසුන් ගෙවල් දොරවල් එහෙම තියෙන තැන. ජනාවාස පරිසර. මේ ජනාවාස පරිසර අපි වර්ග දෙකක් යටතේ ඉගෙන ගන්න නැහැ නිකන් වර්ග කරමු. ජනාවාස පරිසර, ග්‍රාමීය පරිසර සහ නාගරික පරිසර. ග්‍රාමීය සහ නාගරික. ග්‍රාමීය කියන්නේ ගම්බද තියෙන ජනාවාසයක්. ඒක ඒ තරම්ම සංකීර්ණ නැහැ. ස්වභාවික පරිසරයත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ ගම්බද පරිසරය. නේ? ගත්තොත් එහෙම ගෙවල් අතර දුර වැඩි ගම්බද පරිසරයක කඩවල 1යි 2යි තියෙන්නේ. පාරවල ඒ තරම් දියුණු නැහැ. ජලාශ සාමාන්‍ය විතර ගංගාවල දොළවල් ගලනවා ඒක දූෂණය වෙලා නැහැ. නේ? ඒතකොට ඒ තමයි ගම්බද පරිසර. ස්වභාවික පරිසරයත් එක්කමයි යාලා ඉන්නේ. නගරබද පරිසර ගත්තොත් එහෙම නාගරික ජනාවාස. මිනිස්සු තමන්ගේ අවස්ථාවල් ඉටු කරගන්න නගරබද ප්‍රදේශ කලා සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. වැඩිපුර ඒ කියන්නේ සම්පත් බහුල ස්ථාන. නැත්නම් තමන්ගේ අවස්ථාවල් ඉක්මනට ඉටු කරගන්න ස්ථාන කරා සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. උදාහරණයක් අපි තුන් ගාල්ල කොළඹ මාතර එයාලා එහෙ ගියාම එක පොඩි ප්‍රදේශයක් තුල තමන්ගේ අවස්ථාවල් සියල්ල ඉටු කරගන්නවා කඩේකට යනවා. එහෙමයි නේ? එයාලා මොනවා හරි හැදුණු පතක් හදා ගන්න හරි ඒ වගේ දේවල් ඒ විදියට නේ? තමන්ගේ රස්සාව කරන තැන පාසල් මේ හැම දෙයක්ම පොඩි ප්‍රදේශයක් තුළ නිර්මාණය වෙච්ච නිසා මිනිස්සු පුළුවන් තරම් ග්‍රාමීය පරිසර අතහැරලා ජනාවාස පරිසර මේ නාගරික පරිසර කරා සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. එතකොට නාගරික පරිසරය කරා මිනිස්සු සංක්‍රමණය වීමත් එක්ක මොකද උනේ? අවිධිමත් ජනාවාස දී වෙන්න පටන් ගත්තා නගරබද ප්‍රදේශවල. අවිධිමත්. ඒ කියන්නේ මොකක්ද? විධිමත් ස්වභාවයකින් නෙවෙයි ගෙවල් දොරවල් දිවලා මුඩුක්කුවෙන් පරිසර දැකලා තියෙනවා. මුඩුක්කු පරිසර. එක රියකට අනිත් ගියාදලා තියෙන්නේ. වැසිකිළියයි එක වැසිකිළියයි හොම දෙකයි තියෙන්නේ. හරිද? එතකොට යාළුවෝ සෙල්ලම් කරන්න තැනක් නැහැ. මේ වගේ විවිධ අවිධිමත් පරිසර බිහි වෙන්න පටන් ගන්නවා. සමහර ඔය ඉන්දියාවේම නම් රේල් පාර තමයි ගිය හදලා තියෙන්නේ. රේල් පාර. කෝච්චිය එන වෙලාව දන්න නිසා කෝච්චිය එනකොට අක්කලා ගියා ඉන්න ගන්නවා. හරිද? ඊට පස්සේ කෝච්චිය ගියම ආයි ගේ ඉදිරින් ගියා. කියන්නේ අකුල ගන්න පුළුවන් ගියා. එතන තමයි යාගේ ගෙදර තියෙන්නේ. කාටවත් මුකුත් නැහැ ඉඩම් නැහැ නේද? එයාලා කරන්නේ කෝච්චිය එන පාර තමයි ගේ හදන්නේ. ඒ කෝච්චිය එනවත් එකම ගේ අයින් කරගන්නවා. ආයි කෝච්චිය ගියාට පස්සේ ආයි ගේ තියාගන්නවා. නේ? අමතක වුණොත් තමයි ගෙඩියදී. හරි. එතකොට කොහොම හරි ඔන්න ඔය විදිහට අවිධිමත් ජනාවාස දී වෙන්න පටන් ගත්තා. එහෙනම් මතක තියාගන්න මේ අපි කතා කරන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු පරිසර. මිනිසා විසින් නිර්මාණය කරපු පරිසර වලට අපි කියනවා නිර්මිත පරිසර පද්ධති කියලා. හරි. අපි ඉස්සර ලියාගන්න දරුවෝ මෙන්න මෙහෙම. ලියාගමු මාතෘකාව.
අපි ගියත් chart එකක් එහෙම ගහන්න කියලා කිව්වා. හැබැයි chart එකේ ඉවර දෙක කීප දෙනෙක්මට. ළමයි 4 5 දෙනෙක්. ඒ කියන්නේ එක අතක ඇඟිලි දාන්නවත් අඩු පිරිසක් තමයි මට chart එකවල තිබ්බ ෆොටෝ ගහන. අනික කට්ටිය කරලා ඇති. සමහර විට chart එක ගහනම chart එක ගහලා ෆොටෝ එක ගහනම තුනක් දන්නේ නැහැ. නේ? chart එක ගහලා තියෙන්නේ ෆොටෝ එක ගහගන්නම තුනක් දන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය වැඩක් කරා නම් ඒ වැඩේ ආයි මට දැන් chart එක ගන්න ගියා වෙලා යනවානේ. chart එක ගහලා ෆොටෝ එක ගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉතින් වෙලා යන එක කරලා වැඩි වෙලාවක් යන්නේ නැති ෆොටෝ එක ගන්න එක අමතක වෙනවා කියලා කියන්නේ ඒක හිතා ගන්න බැරි දෙයක් නේ. ඒතර මම හිතනවා බහුතරයක් ඔය ෆොටෝ එක කියන්නේ ළමයි 4 5 දෙනා එවල තිබ්බේ. අනිත් කට්ටිය එක්කෙනෙක්වත් වැඩේ කරලා නැහැ. මගේ මතය ඒකයි නේ. වැඩේ කරලා නැහැ. සමහරලාට අපි අර කියන්නේ ඉස්කෝලේ ගියන් පස්සේ මේ ගෙදර වැඩ කරපු පොත ගේන්නේම කරලා නැහැ. ගිහින් කියන්නේ මොකද? පේජ් කරා ඒක මේස උඩ අමතක වුණා. හැබැයි ඌ කරලා නැහැ. ටීචර් දන්නවා, මිස් දන්නවා, නැත්නම් සර් දන්නවා ඌ කරලා නැහැ. ඌගේ බොරුව තියෙන්නේ. කරා ගේන්න බැරුව පොත ගේන්න බැරුව. අපිත් ඒ කාලේ බොරුව කරා. නේ? ඒ වගේ බොරුවක් තමයි දැන් ඉතින් පොත ගේන්නේ නැහැ. දැන් තියෙන ෆොටෝ එකක් ගහලා ඉවරයි. හරිද? එතකොට කරා ෆොටෝ එකේ උනේ නැහැ සර්. නේ? එතකොට එහෙම වෙන්න විදියක් නැහැ. බොහෝ වෙලාවට කරා නම් ෆොටෝ එකක් දාලා පොත ගේනට වඩා ලේසියිනේ ෆොටෝ එක ගහලා ඉවර එක දැන් තාක්ෂණ දියුනේ. ඉස්සෙල්ලා පොත ගේන ටීචර් වෙන්න. දැන් එහෙම නෙවෙයි ගෙලින් ෆොටෝ එක වань. හරිද? එතකොට ෆොටෝ එක ගහලා එව්වේ නැහැ කියලා කියන අපි සලකන්නේ. එයා වැඩ නොකරපු ළමයෙක් විදියට තමයි. හරිනේ? එහෙනම් මෙතන ඉන්න මම හිතනවා බහුතරයක් වැඩ කරලා නැති ළමයි ටිකක් තමයි ඉන්නේ මට ෆොටෝ එව්වේ 4 5 දෙනෙක් විතර. හරි. chart වල අපි ලියාගමු ඊළඟ මාතෘකාව ශ්‍රී ලංකාවේ පවතින නිර්මිත පරිසර පද්ධති. ශ්‍රී ලංකාවේ පවතින නිර්මිත පරිසර පද්ධති. ශ්‍රී ලංකාවේ පවතින නිර්මිත පරිසර පද්ධති. හරි දැන් chart එකේ වෙන අයත් ඉන්නවා නේ දැන් chart එක කියන්නේ වැඩ කරපු ටික දෙනෙක් ඉන්නවා ෆොටෝ එක අමතක වෙච්ච යම් පිරිසකුත් ඉන්නවා දැන්වත් chart එකේ වන්නේ නැහැ කියලා කියන්නේ ඌ වැඩ කරලම නැහැ කියන්නේ කොහොමද හරියට එතකොට ඔන්න අපි මේ කතා කරන්නේ ලංකාවේ තියෙන නිර්මිත පරිසර ගැනනේ අපි කොහොම නිර්මිත පරිසර ප්‍රධාන වර්ග තුනකට අපිට පුළුවන් බෙදා ගන්න කියලා නිර්මිත පරිසර ප්‍රධාන වර්ග තුනකට බෙදා ගන්න පුළුවන් කියලා කිව්වේ. ඒකක් තමයි කෘෂිකාර්මික පරිසර. කෘෂිකාර්මික පරිසර. අනිත් එක කිව්වා කාර්මික පරිසර. අනිත් එක කිව්වේ ජනාවාස පරිසර. මේකත් chart එකක් විතර ගන්න පුළුවන්. නේ? ඒකවත් එයා වෙලා නැත්නම් කෘෂිකාර්මික පරිසරයට මෙතනම ලක්ෂණ ටික ලියාගත්තා. මේවා ගෙදරින් කරන්න පුළුවන් වැඩ ගන්න. පාඩම් කරගන්න ලේසි වෙන්න. නේ? මේ වගේ chart එකක් ගන්නවා. chart එක ගන්න ඉවරලා මොකද කරන්නේ? කෘෂිකාර්මික පරිසරයක වැදගත් ලක්ෂණ තුනක් විතර ලියනවා. කාර්මික පරිසරයක වැදගත් ලක්ෂණ දෙක තුනක් ලියනවා. ජනාවාස පරිසර වුණ තව කොටස් දෙකකට බෙදුවා. නාගරික පරිසර ඊළඟට ගත්තොත් එහෙම ග්‍රාමීය පරිසර. ඒවා නම් අහන්නෙත් නැහැ. නාගරික ජනාවාස සහ ග්‍රාමීය ජනාවාස. එතකොට නාගරික ජනාවාසයට අපි අවිධිමත් ජනාවාස ගැන තමයි කතා කරන්නේ. විධිමත් ස්වභාවයක් නැහැ නාගරික පරිසර බොහෝ වෙලාවට. ඔයාලා නගර මැද ප්‍රදේශයකට ගිහින් දිනනවා නම්
කිසිම විධිමත් ස්වභාවයක් නැහැ. හරියට ගෙවල් හදලා ඒ කියන්නේ ගෙවල් හදලා තියෙන්න පුළුවන්. මිදුලක් නැහැ, යාළට එළියට බහින්න තැනක් නැහැ, ඊළඟට ඔය වගේ දේවල් තියෙනවානේ. අර මුඩුකු අතත් එහෙම වැසිකිලි නැහැ නේද? එතකොට නාගරික අවිධිමත් ඒවා. අවිධිමත්. විධිමත් ජනාවාස පරිසරයක් තියෙනවා නාගරික පරිසර විධිමත් ඒවා. බොහෝ වෙලාවට ඔය නිවාස සංකීර්ණ කියලා අපි කියන්නේ නේ. නිවාස සංකීර්ණ, තට්ටු නිවාස ඒවා විධිමත් විදිහට හදලා තියෙනවා. බොහෝ වෙලාවට තට්ටු නිවාස තුල පවුල් ගණනාවක් ඉන්නවනේ. නේ නිවාස සංකීර්ණ තුල. හැබැයි යාළුවට තියෙනවා වෙනම එයාලටම මිදුලක්. හරිද? වෙනම ඒ හැම කාමරයක නැත්නම් හැම ගෙදරකටම දැන් තට්ටු නිවාසෙනේ පොඩි පොඩි කොටස් විදියට ගෙවලා හදලා තියෙන්නේ. ඒතර ඒ හැම මේකම ටොයිලට් එකක් වෙනම තියෙනවා. ඊළඟට ගත්තොත් එහෙම සෙල්ලම් කරන්න පිට්ටනියක්. ඊළඟට ස්විමින් පූල් එකක්. එයාලටම වෙච්ච වෙනම පොඩි මේ අර අපි කියනවා මේ මොකද කඩයක් නේ සුපිරි කඩසාප්පු සංකීර්ණ. අන්න ඒ වගේ කඩසාප්පු සංකීර්ණයක්. වාහනේ දාන්න වෙනම තැනක්. ඒ වගේ විධිමත් විදියට හදපු නිවාස සංකීර්ණ තියෙනවා වර්තමානයේ වෙනකොට. හැබැයි බහුතරයක් තියෙන්නේ අවිධිමත් ඒවා. ඒතර මේතර ලියන්න පුළුවන් සාමාන්‍යයෙන් අපිට ඔයාලා පාඩම් කරන්න chart එක ගන්නවා නම් අවිධිමත් නිවාසයක නැත්නම් අවිධිමත් නාගරික පරිසරයක තියෙන ලක්ෂණ මොනවද කියලා නේ. ඒකේ තියෙන අහිතකර පැති. අපි ඒක ගැන පස්සේ කතා කරමු. ඔයාලට පුළුවන් ඊළඟ පොඩි chart එකක් ගවුණා. chart තුනයි. වනාන්තර, තෘණ භූමි, ඊළඟට නිර්මිත පරිසර. ඊට ඉස්සෙල්ලා වලට ඕනනම් අර ගංගා ඇලදොල ඒකට අදාළවනේ ජලජ පරිසර පද්ධතිය ඒකට chart එකක් හදාගත්තා නම් වැඩේ ලේසි. අපි ප්‍රශ්න වලින් සාකච්ඡා කරා. ඒක නිසා පොතේ ලියන්න ඕනේ නැහැ. chart හදාගෙන පාඩම් කරගන්න පුළුවන් නම් හරි. නේ chart හදාගෙන පාඩම් කරගන්න පුළුවන් නම් හරි. හරි. නිර්මිත පරිසර. අපි ලියාගමු වෙන අපිට මේ chart එක මෙතන දැන් නිකම් පොතේ ලියාගන්න. නිර්මිත පරිසර පද්ධතිය කියලා ලියලා කොටස් තුනකට බෙදා ගන්න. ගොඩ දෙනෙක් කියවනවා දැන් ෆොටෝ. ගොඩ දෙනෙක් කිව්වට ටිකක් කියවනවා.
හරි. අපි එන ඉස්සෙල්ලාම ලියාගනිමු මාතෘකාව කෘෂිකාර්මික පරිසර. කෘෂිකාර්මික පරිසර. කෘෂිකාර්මික පරිසර. හරි. ලියාගමු කෘෂිකාර්මික පරිසරයට මෙන්න මෙහෙම. ලියාගමු කෘෂිකාර්මික පරිසරයට මෙන්න මෙහෙම. ආහාර සපුරා ගැනීම සඳහා භෝග වගාව හා සත්ව පාලනය. භෝග වගාව හා සත්ව පාලනය. භෝග වගාව හා සත්ව පාලනය සඳහා හැඩගැස්සූ පරිසරයක්. කෘෂිකාර්මික පරිසරයක් නම් වේ. ආහාර සපුරා ගැනීම සඳහා භෝග වගාව හා සත්ව පාලනය සිදු කිරීමට හැඩගැස්සූ පරිසරයක් කෘෂිකාර්මික පරිසරයක් නම් වේ. කෘෂිකාර්මික පරිසරයක් නම් වේ. කෘෂිකාර්මික පරිසරයක් නම් වේ. කෘෂිකාර්මික පරිසරයක් නම් වේ. අපි ලියාගමු දරුවෝ උදාහරණ කියලා යන්නේ. උදාහරණයක් ලියා ගන්න. තේ වගාව වී ගොවිතැන එළවලු වගාව හරිනේ. වී ගොවිතැන, තේ වගාව, එළවලු වගාව, සත්ව පාලනය. ඒතර සත්ව පාලනය කියවම ඔයාලා දන්නවා ඌරෝ ඊළඟට හරක් එහෙම ඇති කරන ස්ථාන සත්ව පාලනය. කුකුල්ලු සත්ව පාලනය. හරි. ඊළඟට අලුත් වලකින් තරු ලකුණක් දාලා ලියා ගන්න. දැන් ඒතර මේ වගේ මේ අපි සාමාන්‍යයෙන් කෘෂිකාර්මික පරිසරයක් කරනකොට අපි හිතමු තේ වගාවක් නැත්නම් වී ගොවිතැනක් එහෙම සාමාන්‍ය භූමි ප්‍රදේශයේ සාමාන්‍ය භූමියේ කරන්නේ නැහැ. අපි අනිවාර්යෙන් මේවට බිම් සකස් කරන්න ඕනේ. නේ? ඒතර කෘෂිකාර්මික පරිසරයක අනිවාර්යෙන් කරන දෙයක් තමයි බිම් සකස් කිරීම. ඊළඟට එක භෝග වගාවක් හෝ භෝග වර්ග කීපයක්. මම කියන්නේ හැම ශාකයකටම හැදෙන්න දෙන්නේ නැහැ. අපි වී ගොවිතැන ගන්නොත් එහෙම වී ශාකයක ගොයම් ශාකයක් දෙන්නවා. ඒ ASCII තව වෙන ශාක වර්ග වම්බොටු ඊළඟට ගත්තොත් එහෙම තේ ගස් ඔය හැම එකම කුරගෙන තියෙන්නේ එක ශාක වර්ගය. බොහෝ වෙලාවට සමහර ඔය ලොකුවට වගා කරන අය තමන්ගේ වගා භූමිය තුල විවිධ
භෝග වර්ග කීපයක් වගා කරන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් හැම ශාකයකටම තනකොළ ගාස හරින්නේ ඒව දෙන්නේ නැහැ. ඒව ගලවනවා අනිවාර්යෙන්ම නේ. ඒතර බුම්දී අනිවාර්ය බිම් සකස් කරන්න ඕන වගේම එක් භෝගයක් හෝ භෝග කිහිපයක් පමණයි මේක වගා කරන්නේ. සත්ත්ව පාලනයේදීත් එහෙම. ඒකත් බිම් සකස් කරනවා කියන්නේ කොටුවක් ගන්න එකක් හරියි නේ. තියෙනවනේ වෙනමම ප්‍රදේශයකට සකස් කරගත්ත සීමාවක් තියෙනවනේ. ඊළඟ ඒ සීමාව තුළ හැම සතෙක්ම නැහැ නේ. ඌරෝ ඉන්නවනම් ඌරෝ අඳුරෝ ඒ හැම එකෙම නැහැ ඌරෝ විතරයි. නේ. ඒතර අන්න ඒ වගේ එක වර්ගයේ සාමාන්‍ය එකක් හෝ වර්ග කීපයක් විතරයි කුෂ්ඨාර්ථ පරිසරයක තියෙන්නේ. හරිද? ඒතර ඒක අනිවාර්යයෙන්ම තියෙනවා අනිවාර්යෙන් බිම් සකස් කරන්න ඕන. සාමාන්‍යයෙන් අපි වනාන්තර පරිසරයක් ගත්තොත් දැන් විභාග දෙවොත් කෘෂිකාර්මික පරිසරයක සහ වනාන්තර පරිසරයක වෙනස්කම් ලියන්න කියමු. කෘෂිකාර්මික පරිසරයක වනාන්තර පරිසරයක වෙනසක්. ඒතර ඔයාලා කියනවා වනාන්තරයක කවුවත් බිම් සකස් කරනවා නේ? දැන් කුඹුරු කොටනවා වගේ වනාන්තරයකින් කවුවත් වලවහාරලා ගත් පැලෙන්දම නැහැ. ඉබේ හට ගන්න දේවල් ස්වභාවිකයි. භෝග වෙන් කිරීමක් නැහැ. කියන්නේ භෝග වෙන් කිරීමක් නැහැ. අභෝග වෙන් කරන්නේ නැහැ. නේ භෝග වෙන් කරන්නේ නැහැ. ඊළඟට ගත්තොත් එහෙම වතුර දාන්නේ නැහැ. දැන් භෝග වගාවක් කුෂිකාර්මික වැඩ බලන්න මේක පටන් ගත්තොත් එහෙම අනිවාර්යෙන් ඒවට වතුර දාන්න වෙනවා නේ. ජල සැපයුමක් තියෙනවා. නමුත් වනාන්තරයකින් කවුවත් පැයට පුරාට වතුර දාන්නවද? නැහැ. පෝර දානවද? ඒත් නැහැ. අපි කුෂිකාර්මික බිමක අනිවාර්යෙන් පෝර භාවිත කරනවා. දැන් ඇයි දරුවෝ වනාන්තරයකට පෝර දාන්නේ නැත්තේ? කුෂිකාර්මික බිමකට පෝර අවශ්‍ය වෙන්නේ. තාමන කාටද ඒක හේතුව කියලා බලන්න. වනාන්තරයකට කවුරුත් ගිහින් පෝර දාන්නේ නැහැ. හැබැයි ගස් හොඳට වැවෙනවා. නමුත් කෘෂිකාර්මික බිමකට අපි අනිවාර්යෙන් පෝර දාන්න. දැන් මේක තෝ ටීවී එකේ මේ පඹේ වදන පුච්චලා විකාර කරනවා වගේ ඒක දේවල් පෝර නැතුව. ඒතකොට ඇයි එහෙම පෝර? වනාන්තරයක වගේ කරන්න බිමකට. හේතුව මොකද? කාටද කියන්නේ වනාන්තරයකට ඇයි පෝර දාන්නේ? පෝර නොදාන්නේ? කෘෂිකාර්මික බිමකට ඇයි පෝර දාන්නේ? මොකද හේතුව? වනාන්තරයේ පරිසරයේ සරුයි අනිත් පරිසර සරු නැහැ. ඈ? හවුන්නේ මට හරියට. එමින් කියන්නේ ලාවට. වනාන්තර පරිසර සරුයි අනිත් පරිසර සරු නැහැ. එහෙම ඇයි වනාන්තර පරිසර සරුුනේ කියලා අපි අහන්නේ. ඇයි වනාන්තර දැනෙන්නේ? අපි ගත්තොත් එහෙම දැනට කෘෂිකාර්මික බිමක් ඇතුවත් ඒ කාලේ වනාන්තරයක් විදිහට තිබිලා තියෙන්නේ. නේ? ඒ කාලේ තිබිලා තියෙන වනාන්තරයක් විදිහට. දැන් ගත්තොත් අපි කුඹුරක් කරත් ඒ වගාවක් කරත් ඉස්සර වනාන්තරනේ ඕක. ඉතින් ඇයි මේ වගාව කරාට පස්සේ මේකේ බිම නිසරු වෙන්නේ? ඒ පොර දාන්නේ. රසායනික පෝර වර්ග දාන නිසා. ඇයි අපි දාන්නේ රසායනික පොර වර්ග එක? මං අහන්නේ ඒකයි. හේතුව මොකද? ඒ වනාන්තරයකට පොර දාන්නේ නැත්තේ හැබැයි ඒ ගස් සරුවට වැවෙනවා වනාන්තරේ. නේ? කෘෂිකාර්මික බිමකට එන්නේ පොර දැම්මේ නැතුනොත් ඒ ගස් ඊළඟ කන්නේ නැති වෙලා කියන්නේ. ඔය ටීවී එකේ පේනවනේ මෙන්න කරල සයිස් එක මෙන්න අලේ සයිස් එක පොර නැතුව. එහෙම කියලා වෙන්නන්නේ ඇයි එහෙම වෙන්නේ? මොකද හේතුව? හරි මම මෙහෙම කියන්නම්. අපි ගත්තොත් එහෙම වනාන්තර පරිසර පද්ධතියක් කියලා කියන්නේ අපි කො ස්වායත්ත එකකයක්. එයා තනියම නැගී සිටින එකකයක්. වනාන්තර පරිසරයක්. ඒක ඇතුළේම ද්‍රව්‍ය චක්‍රීකරණය වෙනවා. ඒක ඇතුළේම ද්‍රව්‍ය චක්‍රීකරණය වෙනවා. ඒ වගේම ශක්තිය ඒක දිශාන්තික කාලේ මේක ඕන නැහැ. හැමතැනකම පොදු දෙයක් නේ. සූර්යයාගේ ලැබෙන ශක්තිය ආහාර දාමයක් ඔස්සේ එක දිගට යනවා. ස්වායත්ත එකකයක් වගේම ද්‍රව්‍ය චක්‍රීකරණයක් වනාන්තරයක හොඳට තියෙනවා. ඒ කියන්නේ වනාන්තරයේ ගෙඩි හැදෙනවා. මේ වනාන්තරයේ ගස්වල ගෙඩි හැදෙනවා. පළදාව හට ගන්නවා. ඒතකොට මේ වනාන්තරයේ ජීවත් වෙන සත්තුන්මයි ඒවා කන්නේ. හරිද? ඒ සත්තුම කාලා මොකද කරන්නේ? ඒ බිමටම ඒ වනාන්තර භූමියටම තමයි යාලා ඒවා නැවත දාන්නේ. කියන්නේ අපි කියනවා වර්චස් කරනවා කියලා සාමාන්‍ය සරල භාෂාවෙන් කියමු. නේ? ගහේ ගෙඩිය කනවා ගහ යටම වර්චස් කරනවා. ඒතකොට මේ ගහේ පොළවේ තිබිච්ච පෝෂණය ගහට ලැබුණා. ඒ පෝෂණයෙන් ගෙඩිය හටගත්තේ. ඒ ගෙඩිය කුරුල්ලෝ ගෑවම පසේ පෝෂණය අඩු වෙන්නේ නැහැ. මොකද කුරුල්ලා ආයේ පසට ඒ දේවල් එකතු කරන නිසා. නේ? කුරුල්ලෝ නැත්තම් සත්තු මැරුණොත් ඒ පස තමයි ලැබෙන්නේ. ඒතකොට හැමදෙස්සම ද්‍රව්‍ය චක්‍රීකරණය වෙනවා වනාන්තරයක. ඒතර පොහොර අලුතින් දාන්න ඕනේ නැහැ. හැබැයි කෘෂිකාර්මික බිම නෙවෙයි අනිත් කුඹුරක් කියන. කුඹුරක තියෙන පෝෂණය ගොයම් පැලක විසින් ගන්නවා. ඒවා දී කරලා වට ගන්නවා. මිනිස්සු මොකද කරන්නේ? පළදාව නෙලා ගන්නවා. මිනිස්සු පළදාව නෙලාගෙන ගෙදර ගෙනල්ලා ඒව කනවා. හරිද? කාර්යවල මිනිස්සු අර වැඩේ කරන්න කුඹුරට බයිනවද? වර්කස් කරන්නේ.
අන්නේ වැස්ස නම් චක්‍රීකරණය වෙනවනේ. කුඹුරේ තියෙන ටික කනවා. කාල් ටික කනවා, බත් කනවා. ආයෙ අර වැඩේ කරන්න කුඹුරට වහිනවා ටක්කා. එතකොට සියලු පෝෂණය චක්‍රීකරණය වෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. දැන් පෝෂක ද්‍රව්‍ය කුඹුරෙන් අයින් වෙනවා. නේ? අපි බඩු ගානේ බලකටනේ. එතකොට කුඹුරට අදාළ පෝෂක ද්‍රව්‍ය නොලැබෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? කන්නේන් කන්නේට ආයෙ අලුතින් අර පෝෂක ටික දෙන්න ඕන. මොකද පරිසරයේ පෝෂක ටික ඉවත් වෙච්ච නිසා. අන්න ඒකයි අපි කෘෂිකාර්මික බිමකට අලුතින් පොර යොදන්න ඕන වෙන්නේ. මොකද අපි ඒකේ පෝෂක ද්‍රව්‍ය පිටතට ගැනීමක් සිදු කරන නිසා. හරි. එච්චර දුරට ඔයාලගේ අහන්න නිකන් සාමාන්‍ය දෙයක් විදිහට මතක තියාගෙන ඉන්න. එහෙනම් අපි කතා කරන්නේ කෘෂිකාර්මික පරිසරය යටතේ. අපි ලියාගමු තරු ලකුණක් දාලා ඉන්න. තරු ලකුණක් දාලා ලියාගන්න. විශේෂයෙන් දින් සකස් කළ යුතුය. 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 ඊළඟට සර් තරු ලකුණු දෙදාද ලියන්න ඕනේ. පළවෙනි තරු ලකුණ තමයි විශේෂයෙන් දින් සකස් කළ යුතුය. දෙවෙනි තරු ලකුණ දාලා ලියගන්න. දෙවෙනි තරු ලකුණ එක් ශාක වර්ගයක් හෝ එක් ශාක වර්ගයක් හෝ එක් ශාක වර්ගයක් හෝ එතෙන්ට බලස නෑ ඊළඟ තරු ලකුණ එක් ශාක වර්ගයක් හෝ ශාක වර්ග කිහිපයක් පමණක් දැකිය හැකිය. එක් ශාක වර්ගයක් හෝ ශාක වර්ග කිහිපයක් පමණක් දැකිය හැකිය. එක් ශාක වර්ගයක් හෝ ශාක වර්ග කිහිපයක් පමණක් දැකිය හැකිය. හරි. ඊළඟට හරිනේ අපි කියවනේ දින් සකස් කළ යුතුය එක් ශාක වර්ගයක් හෝ ශාක වර්ග කිහිපයක් පමණක් දැකිය හැකිය. ජෛව විවිධත්වයේ අඩුවේ ඒකත් යමු ඊළඟ කරුණ දාලා. ජෛව විවිධත්වයේ අඩුය. ජෛව විවිධත්වයේ අඩුය.
හරි. අපි යමු ඊළඟට කාර්මික පරිසර කියලා මාතෘකාවක්. ඊළඟට කාර්මික පරිසර. කාර්මික පරිසර. හරි. අපි කාර්මික පරිසරයක් ගැන විස්තර කිව්වට දරුවෝ දැන් මොකද කාර්මික පරිසරයක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වෙනවා මේක ඇතුළේ නේ. ශබ්ද බද්ධ වැඩි. ඒවත් මතක තියාගන්න කාර්මික පරිසරයක තියෙන අහිතකර ප්‍රතිඵල ගැනත් අහිතකර ප්‍රතිපාක ගැනත් එක මතකේ තියෙන්න ඕනේ නේ. ඒ වගේම යම් නිෂ්පාදනයක් කරන්න බොහෝ වෙලාවට මොනවා එක නිෂ්පාදනයක්. සපත්තු නම් සපත්තු නේ. නිමියඳුම් නම් නිමියඳුම්. ඒ වගේ යම් නිෂ්පාදනයක් කරනවා. හරිද? ඒ වගේ අමුද්‍රව්‍ය සපයන්න ඕනේ. දැන් තේ කර්මාන්ත තේ වගාව කියන්නේ කුෂ්කාර්මික පරිසරයක්. තේ වගාව කුෂ්කාර්මික පරිසරයක්. හැබැයි තේ කර්මාන්තශාලාව කියන්නේ කාර්මික පරිසරයකට අයිති එකක්. ඒතොර ඒකේ බලන්න එක හිතන්න අපිට පුරුදු ඒකට තේ කර්මාන්තශාලාවක් නෙන්නේ යන්ත්‍ර සූත්‍ර දෙනවා අමුද්‍රව්‍ය සපයන්න ඕන. අමුද්‍රව්‍ය තමයි තේ දාන්නේ. ශ්‍රමය ඕන විවිධ ශක්ති සම්පත් ඒ කියන්නේ මේ දර හේම කියන්නේ කොච්චර ඒවයින්නේ රස්නි ගන්න තේ වේලන්න තේ කොට වේලන්න නේ. අන්න ඒ වගේ අමුද්‍රව්‍ය ඕන ශක්තිය ඕන ශ්‍රමය ඕන යන්ත්‍ර සූත්‍ර වැඩ කරන්න ඕන මෙන්න මේ වගේ පරිසරයකට තමයි අපි කියන්නේ කාර්මික පරිසරයක් කියන්නේ. ඒතර මේ කාර්මික පරිසර අනිවාර්යයෙන්ම වැදගත් රටක සංවර්ධනයට. නේ? රටක සංවර්ධනයට අනිවාර්යෙන් කාර්මික පරිසරය ඕන. හැබැයි මේ කාර්මික පරිසරයේ තියෙන අහිතකර ප්‍රතිවිපාක. උදාහරණයක් වශයෙන් ශබ්ද වර්ධනය, ශබ්ද දූෂණය වැඩි. ඊළඟට විවිධ දූෂක වර්ග පරිසරයට එකතු වෙන්න පුළුවන්. හරිද? දූෂක වර්ග පරිසර ජලයට එකතු වෙන්න පුළුවන් විවිධ දූෂක වර්ග. හරිද? ඔය වගේ විවිධ වර්ගයේ පරිසර දූෂණය සම්බන්ධ දේවල් මේ කාර්මික පරිසරයත් එක්කම තියෙනවා. අපි ලියමු කාර්මික පරිසරයකට. කාර්මික පරිසරයකට යන්ත්‍ර සූත්‍ර යන්ත්‍ර සූත්‍ර යන්ත්‍ර සූත්‍ර කමාවක් අමුද්‍රව්‍ය සර් ආයි මුල ඉඳලා කියන්නකෝ. යන්ත්‍ර සූත්‍ර අමුද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍ර අමුද්‍රව්‍ය ශ්‍රමය යන්ත්‍ර සූත්‍ර අමුද්‍රව්‍ය ශ්‍රමය හා ශක්ති සම්පත් යොදාගෙන ශක්ති සම්පත් යොදාගෙන යම් නිෂ්පාදනයක් සිදු කරන
ස්ථානයක් කාර්මික පරිසරයක් නම් වේ. ස්ථානයක් කාර්මික පරිසරයක් නම් වේ. හරි. උදාහරණ ලියා ගනිමු. උදාහරණ. උදාහරණ ලියා ගන්න. ආහාර මෙතන ආහාර කියලා කියන්නේ ආහාර සකසන ඒවා, සැකසුම් ආහාර. ආහාර ඖෂධ ආහාර ඖෂධ නිමියඳුම් ආහාර ඖෂධ නිමියඳුම් ගෘහ භාණ්ඩ විදුලි උපකරණ හරි. දැන් ඊළඟට දැන් අපි කියවන්නේ දැන් මොන කාර්මික පරිසරයක තියෙන දේවල් ටික. අපි ලියාගමු කාර්මික පරිසරයක තියෙන අහිතකර පැති ටිකක් ලියාගන්න. අපි ලියාගන්න අලුත් මුලකින් මෙන්න මෙහෙම අලුත් මුලකින් ලියාගන්න. කාර්මික පරිසරයක ඇති අහිතකර බලපෑම්. 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 හරි. අපි ලියාගමු එකින් එක අධික ශබ්දය. පළවෙනි එක ලියාගමු අධික ශබ්දය. අධික ශබ්දය. සර් ලකුණු දදා ලියන්නද? ඔව් කරුණු අංක 1 2 3 කියලා දැම්මත් කමක් නැහැ. තරු ලකුණු දදාලි කැට කලින්වත් කමක් නැහැ. මොකද? අධික ශබ්දය අංක 2 දෙවෙනි එක විෂවායු කමාවක් දුම් විෂවායු කමාවක් දුම්
විෂවායු කමාවක් දුම් හා දූලි. දූලි කියන්නේ දූවිලි වගේ දේවල්. විෂවායු කමාවක් දුම් හා දූලි පිටවීම. විෂවායු කමාවක් දුම් හා දූලි පිටවීම. ඊළඟට තුන්වෙනි එක අධික තාපයක් පිටවීම. අධික තාපයක් පිටවීම. අධික තාපයක් පිටවීම. අධික තාපයක් පිටවීම. හතරවෙනි එක දූෂිත ජලය ජලාශවලට එක්වීම. දූෂිත ජලය ජලාශවලට එක්වීම. දූෂිත ජලය ජලාශවලට එක්වීම. පස්වෙනි එක අහිතකර රසායන ද්‍රව්‍ය පරිසරයට එක්වීම. අහිතකර රසායන ද්‍රව්‍ය පරිසරයට එක්වීම. අහිතකර රසායන ද්‍රව්‍ය පරිසරයට එක්වීම. හරිද? හරි. ඊළඟට ඔන්න එයා අපි කතා කරන්නේ කාර්මික පරිසර ගැන. දැන් අපි යනවා අපේ අවසාන පරිසරයේ ජන ආවාස පරිසරය ගැන කතා කරන්න. මිනිසුන් වාසය කරන පරිසරය, ජනයා වාසය කරන පරිසරය, ජන ආවාස පරිසර. අපි කෝ වර්ග දෙකක් තියෙනවා කියලා නේ? එච්චර දුරට ඕනේ නැහැ. ග්‍රාමීය සහ නාගරික කියලා. අපි සරල විදිහට කතා කරමු. පොතේ තියෙන ආකාර සිලබස් එකේ තියෙන විදිහට කතා කරමු. ලියාගන්න මාතෘකාව ජන ආවාස පරිසර. ජන ආවාස පරිසර. ජනාවාස පරිසර. ලියාගන්න එකේ අර්ථය මෙන්න මෙහෙම. මිනිසා තම වාසස්ථාන පිහිටුවාගත් පරිසර. මිනිසා තම වාසස්ථාන පිහිටුවාගත් පරිසර. මිනිසා තම වාසස්ථාන පිහිටුවාගත් පරිසර. ජනාවාස පරිසර වේ. ජනාවාස පරිසර වේ. ජනාවාස පරිසර වේ. හරි. ජනාවාස ඊළඟ රූල් යන ප්‍රධාන වර්ග දෙකක් කියලා. ඊළඟ රූලෙන් ප්‍රධාන වර්ග දෙකකි. ප්‍රධාන වර්ග දෙකකි.
ප්‍රධාන වර්ග ප්‍රධාන දෙකකි. වර්ග දෙකක කියලාද? ඈ ජනාවාස ප්‍රධාන වර්ග දෙකක කියලාද සර් ලියන්න ඕන? දැන් අපි ලිව්වනේ මිනිසා තම වාසස්ථාන පිටුවාගත් පරිසර ජනාවාස පරිසර කියලා. ඊළඟ රූලෙන් වර්ග දෙකකි. ජනාවාස පරිසර වර්ග දෙකක් කියලා තමයි මේ කියවෙන්නේ. වර්ග දෙකකි කියලා ලියලා අංක 1 දාන්න. නාගරික ජනාවාස අංක 1 නාගරික ජනාවාස අංක 2 ග්‍රාමීය ජනාවාස අංක 1 නාගරික ජනාවාස අංක 2 ග්‍රාමීය ජනාවාස හරි මේ අපේ අර channel එකේ ගුරු ගෙදර වැඩසටහන නැත්නම් 6 වසරේ කරපු පාඩමේ තවත් කොටසක් පාඩම එක කොටසක් ගිය මාසේ නැත්නම් සැප්තැම්බර් මාසේ සඳ දවසක ගියානේ හවස 6ට. ඒකේ දෙවෙනි කොටස බොහෝ දුරට සඳ මේන සඳ කියන්නේ පිටුවේ අනිත් හවස 6ට channel එක බලන්න. නේ? බොහෝ දුරට තියෙවි මේ එන සඳ හවස 6ට channel එක බලන්න අපේ 6 වසර ඊළඟ පාඩමේ ඊළඟ කොටස කරනවා. ඔයාලට වැදගත් නැහැ. ඒ කියන්නේ ජලය පාඩම කරන්නේ නමුත් අර මම ටීවී එකේ ඉන්න නිසා ටුක්ටක් වෙලා බලාගෙන ඉන්නනේ. හරි. එතකොට ජනාවාස පරිසරයේ වර්ග දෙක නාගරික සහ ග්‍රාමීය කියලා තිබෙද්දී නාගරික සහ ග්‍රාමීය ඒක යටතේ අලුත් රූලකින් ලියාගෙන යන අලුත් ඡේදකින් ලියාගෙන යන මෙන්න මේක. අලුත් ඡේදකින් විවිධ අවශ්‍යතා සඳහා විවිධ අවශ්‍යතා සඳහා මිනිසුන් නගරවලට සංක්‍රමණය වීම නිසා නාගරීකරණය ඇතිවීමෙන් අවිධිමත් නාගරික ජනාවාස බිහි වී ඇත. 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 හරි. එතකොට ඇයි අවිධිමත් කියලා කියන්නේ? අවිධිමත් කියලා කියන්නේ හරියට කිසි සැලසුමකින් තොරව තමයි නිවස ඉදි කරලා තියෙන්නේ. මේ හේතුවනේ අවිධිමත් කියලා කියන්නේ. ඒතර මේ අවිධිමත් ජනාවාසයක දකින්න තියෙන ලක්ෂණ වර්ග ටික අපි ඊළඟ කතා කරනවා. මේවයි ලක්ෂණ තුන හතරක්වත් මතකේ තියෙන්න ඕන. සරලයි. 아무තු දෙයක් නෙවෙයි. අපිට පුළුවන් මතක තියාගන්න. ටග්ගාලේ පරිසරයක් ඉදිමවා ගත්තා නම් අපිට මේ පරිසරයේ දකින්න ලැබෙන දේවල් තුන හතරක් ලියන්න තියෙන්නේ. අවිධිමත් ජනාවාස පරිසරයක තියෙන ලක්ෂණ. අපි දන්නවා ඉඩ කඩ. දැන් අපි දැකලා තියෙන මුඩුක්කු ටීවී එකේ කතා වලට වෙන්න පුළුවන්. විවිධ වැඩසටහන් වලට වෙන්න පුළුවන්. මුඩුක්කු පරිසර දැකලා තියෙනවනේ නේ. එතකොට මේ මුඩුක්කු පරිසරයක් ගත්තොත් එම ගෙවල් කොහොම එක පෙරට තියෙන්නේ. එක පෙරට. ඒතර එක පෙරට ගෙවල් තිබෙන්නේ සාමාන්‍යයෙන් ගෙවල් දෙකක් තියෙනවා නම් ගෙවල් දෙකට තියෙන එක බිත්තියක්. බිත්තිය කිව්වට ඒවා සිමෙන්ති වලින් නෙමෙයි සමහරවල් බොහෝදුරට හදලා තියෙන්නේ. ලෑලි වලින් ගහලා තියෙන්නේ නේ. ලෑලි වලින්. ඒ දවස ගත කරන්න වගේ තමයි යුනිවර්සිටි කරගෙන තියෙන්නේ. එතකොට මේ ඉඩකඩ ඉතා සීමා සහිතයි යාර. සෙල්ලම් කරයිද අපිට සමහර පාරවල් අයින් වෙන සමහර දුම්රිය මාර්ගයේ දෙපස වෙන්න පුළුවන් නේ. සමහර පාලමක් යට වෙන්න පුළුවන්. ඔය වගේ ඉඩකඩ ඉතා අඩු සීමාවක තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම නිවස ඇතුළට හරි ආලෝකයක් ලැබෙන්නේ නැහැ. මොකද ජනෙල් දාලා නැහැ. ඉස්සරහ දොර විතරයි, වල ඉස්සරහ ජනෙල් විතරයි තියෙන්න පුළුවන්. එක පිටිපස්සේ ජනෙල් විතරයි තියෙන්න පුළුවන්. දෙපැත්තේ ජනෙල් නැහැ. මොකද
දෙපැත්තේ තවත් ගෙවල් තියෙන එක දිගට. එහෙනම් ආලෝකය අඩු, වාතාශ්‍රය අඩු. ගේ ඇතුළේ ලැබෙන වාතාශ්‍රය අඩු. නේ? ඒ වගේම තමයි රෝගයක් හැදුනා බිහිවීම ඉතා වේගයෙන්. ඒ කියන්නේ වසංගතයක් ආවා. දැන් හිතමු කොරෝනා කියලා. එතකොට ඒ වගේ පරිසරයක කොරෝනා ඇතුළත් එහෙම මොකද වෙන්නේ? මුළු ප්‍රදේශය පුරා ශනික ව්‍යාප්තියක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මේ ග්‍රාමීය පරිසරයක් නැත්නම් ගෙවල් කණිතන්ව තියෙන ප්‍රදේශයක නම් අපි ගෙවල් නිරෝධායනය කරලා එහෙම තියන්න පුළුවන්. නමුත් අර වගේ අවිධිමත් පරිසරයක හැදුනොත් එහෙම නිවසක් නිරෝධායනය කරලා කියලා අපි වැඩක් නැහැ. මොකද ඒ නිවසට අල්ලපු නිවස අනිත් එක මේ විද්‍යා ඊළඟ විත්තියනේ. ඒ වගේ තියෙනවා. හරිද? එතකොට අනිවාර්යම රෝගයක් හැදුනොත් මේ රෝග වසංගත තත්ත්වයක් දක්වාම ව්‍යාප්ත වෙලා යන්න ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි සනීපාරක්ෂක පහසුකම් නැහැ. සමහරවිට එක টয়ලට් එක ඇතුළේ ටීවී වල දකිනවා නාට්‍ය වල එන්නේ. උදේ 3 ඉඳන් බාල්දියක් අරගෙන ගිහින් টয়ලට් පොළවේ ඉන්නේ සමහර කට්ටිය. ඇයි ඒ? එක වැසිකිළිය මුළු ගෙවල් සෙට් එකකටම තියෙනවා. මේ අවිධිමත් පරිසරයක තියෙන තවත් ලක්ෂණ. එක ටැප් එකේ තියෙන සමහරවිට. යන දුනද? තමයි නිරෝධන්න තව වතුර ගෙනියන පොළවේ ඉන්නවා කට්ටිය. හරිද? ඒතර මේ අවිධිමත් පරිසරයක්. ඊළඟට සොර සතුරු බිය වැඩි. ඉතින් සොර සතුරු බිය කියලා කියන්නේ දනෝ ගේ ගෙදර විත්‍යයි මේ ගෙදර විත්‍යයි. එකයිනේ. මෙලැල්ල බැලුවා එහා ගෙදරට බැන්නා. ඔහොම සිදුවෙන්නේ තියෙන්න පුළුවන් නේ. අන්න ඒ වගේ සංස්කෘතික හා සමාජික ගැටලු වැඩි. ඒ කියන්නේ හරි පෞල් පරිසරයක් නැහැ නේ. නිසි පෞල් පරිසරයක් නැහැ සමහර වෙලාවට. නොයෙකුත් ගැටුම් හට ගන්නවා නිරන්තරයෙන්. ඒ වගේම තමයි වයස් ભેදයක් බොහෝ වෙලාවට ළමයි අතරවත් නැහැ. අයියලාට කියන්නේ බාන් මචං එහෙම කියලා කතා කරනවා. ඒ වගේම විවිධ මත්ද්‍රව්‍ය පානයන් වගේ දේවල් තියෙනවා විධිමත් පරිසරයේ. නේ? මත්ද්‍රව්‍ය භාවිතය වැඩි, සමාජ ගැටලු වැඩි. සංස්කෘතික ගැටලුත් වැඩි. සංස්කෘතිය කියන්නේ ලංකාවේ රටේ තියෙන අමුතු සංස්කෘතියක්. මේ සංස්කෘතිය කියන එක සාමාන්‍ය අර අවිධිමත් පරිසරයක දකින්න හම්බ වෙන්නේ නැහැ. සංස්කෘතියක් නැහැ. හරි ඒ කියන්නේ පවුලක් කියන එක නේ එහෙම දකින්න හම්බ වෙන්නේ නැහැ සමහරකට. නේ? එතකොට ඒ වගේ දේවල්. ඒ වගේම තමයි වර්ෂා ජලය වැටෙන ගමන් වර්ෂා වැටෙත් එකම යට වෙලා යනවා සේරම. ගිනි ගැනීමක් අඩගත්තු නිවාස සේරම ගිනි ගන්නවා එක දිගට. හරිද? එතකොට කැලිකසල දාන්න තැනක් නැහැ. හැමදෙස්සම අපිරිසුදුයි. එහෙනම් මෙන්න මේ වගේ තැනක් තමයි අපි අවිධිමත් ජනාවාසයක් විදියට සලකන්නේ. නැත්නම් මේ අවිධිමත් ජනාවාසයක තියෙන ලක්ෂණ. අපි ලියාගමු දරුවෝ එකින් එක. ඉස්සර ලියාගමු මෙන්න මේක. අලුත් පොඩි ලියා ගන්න. අවිධිමත් ජනාවාසයක ඇති ගැටලු. අවිධිමත් ජනාවාසයක ඇති ගැටලු. අවිධිමත් ජනාවාසයක ඇති ගැටලු. අවිධිමත් ජනාවාසයක ඇති ගැටලු.
හරි. ලියාගමු අංක 1. අංක 1 ලියාගමු. ඉඩකඩ සීමා ඉඩකඩ අඩුවීම. ඉඩකඩ අඩුවීම. ඉඩකඩ අඩුවීම. ඊළඟට හොඳ තමයි මරියාගේ හොඳින් ආලෝකය නොලැබීම. හොඳින් ආලෝකය නොලැබීම. හොඳින් ආලෝකය නොලැබීම. ඊළඟට වාතාශ්‍රය අඩුවීම. වාතාශ්‍රය අඩුවීම. වාතාශ්‍රය අඩුවීම. ඊළඟට රෝග වසංගත දක්වා වර්ධනය වීම. රෝග වසංගත දක්වා වර්ධනය වීම. රෝග වසංගත දක්වා වර්ධනය වීම. ඊළඟ එක සනීපාරක්ෂක පහසුකම් අඩුය. සනීපාරක්ෂක පහසුකම් අඩුය. සනීපාරක්ෂක පහසුකම් අඩුය. ඊළඟට කැලිකසල ඉවත් කිරීම. කැලිකසල ඉවත් කිරීමේ අපහසුතා. කැලිකසල ඉවත් කිරීමේ අපහසුතා.
කැලිකසල ඉවත් කිරීමේ අපහසුතා. සර් ඊට කලින් මේක මොකද්ද? සනීප ආරක්ෂක. සනීප ආරක්ෂක පහසුකම් අඩුය. සනීප ආරක්ෂක පහසුකම් අඩුය. කැලිකසල ඉවත් කිරීමේ අපහසුතා. ඊළඟට හදිසි ගිනි ගැනීම් වලට ලක්වීම. 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 ඊළඟට සුළු වර්ෂාවකදී පවා ජලයෙන් යටවීම. 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 හරි. ඊළඟට සංස්කෘතික හා සමාජ ගැටලු. සංස්කෘතික හා සමාජ ගැටලු. සංස්කෘතික හා සමාජ ගැටලු. සර් ඒකත් කරුණක්ද? ඔව්. ඒක ඊළඟ කරුණ. සංස්කෘතික හා සමාජ ගැටලු. හරි. එතනින් අපේ ඒ පාඩම අවසానයි. හරිද? අපේ පාඩම අවසానයි. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ 13 වෙනි පාඩම හරිත සංකල්පය කියන පාඩම. ඒතර මේකත් හරිත සංකල්පය කියන පාඩමත් අර ඉස්සෙල්ලා පාඩම වගේමයි. ඒ කියන්නේ කිසි ගන්නන්න දෙයක් නෙවෙයි තියෙන්නේ. අර තර්ක කර කර ඉගෙන ගන්න දේවල් නෙවෙයි තියෙන්නේ මෙතනදී. මෙතන තියෙන්නේ තියෙන දෙයක් කියවලා තේරුම් ගන්න. මම උගන්වනකොට මම කියනකොට ඔයාලා තේරුම් ගන්න නැත්නම් පොත කියලා තේරුම් ගන්න පුළුවන් මට්ටමේ පාඩම තමයි හරිත සංකල්පය කියලා කියන්නේ. හැබැයි මේ හරිත සංකල්පය කියන එක වර්තමාන කාලයේ වැඩිපුර කතා බහට ලක් කරන මාතෘකාවක්. ආයේ 11 වසරේදී මේ මාතෘකාව අපලකුවට හම්බ වෙනවා. 11 වසරේ. හරිද? ඒක නිසා මේ මාතෘකාවේ මේ කාරණා ටික පිළිබඳව පොඩි අවබෝධයක් ඔයාලට තියෙන්න ඕන. මොකද්ද මේ හරිත සංකල්පය කියන්නේ කියලා. හරිද? ඒක නිසා තේරුම් ගන්න මේ දවස්වල මේ කාල සීමාවේ අපි ටීවී එකේ බලුවත් හරිත සංකල්පය කියන වචන නොකියුවාට ඒ හා සම්බන්ධ ක්‍රියාමාර්ග ගැන කතා කරනවා. හරිත සංකල්පය සම්බන්ධ ක්‍රියාමාර්ග ගැන. ඒත් බලමු මොකද්ද මේ හරිත සංකල්පය? මොකද්ද මේ හරිත සංකල්පය ඉටු කරගන්න ඕන දේවල් ටික අපි. හරිත සංකල්පය කියන්නේ මොකක්ද? ඒක ඉටු කරගන්න තියෙන වාසිය මොකද්ද? අන්නේ පිළිබඳව තමයි මේ පාඩම තුල අපි කතා කරන්නේ ටිකක් වචන තියෙන බයන්නේ මේ. ගණන් හදන ආමනම් මුකුත් නැහැ. නිකන් කියවගෙන යන තියෙන සාමාන්‍ය පාඩමක් වගේ එකක් තමයි තියෙන්නේ. හරි. ඒකම මතක තියාගන්න අපි ඉදිරියේ දැන් කියවනේ සම්මන්ත්‍රණ පොත්වලට තාම අපි ගෲප් එකක් හැදුවට ඔයාලට ඒක ඇඩ් වෙන්න බෑ කිව්වා. තාම ළමයි සංඛ්‍යාව එකේ අඩුයි ටිකක්. 9 වසර ගෲප් එකේ තව ළමයි එකතු කරගන්න ඔයාලා ඒ ලින්ක් එක තව ෂෙයා කරන්න ඕන. ඒකම දැන් අපි 6 වසරේ සම්මන්ත්‍රණය ලැබෙන ප්‍රාස්පෙන්ද පවත්වනවා. 6 වසරේ. ඒතර මගේ පන්තියේ නැති ළමයි ඉන්නවා නම් ඔයාලගේ නෑදෑයෝ වෙන්න පුළුවන්. එහෙම වෙන පළාත්වල වෙන්න පුළුවන්. ඔයාලා මට මැසේජ් එකක් දාලා ඒ ලින්ක් එක ඉල්ල ගන්න මේ 6 වසරේ ගෲප් එකේ. ඒ සම්මන්ත්‍රණ ගෲප් එකේ ලින්ක් එක රිවිෂන් ගෲප් කියලා වෙනම තියෙන්නේ. ඒකේ ලින්ක් එක ඉල්ල ගන්න. දැන් ඉන්නවා ළමයි 150කට ආසන්න පිරිසක් වගේ. ඒතර ඒක ඉල්ලගෙන ඉවරලා යාලට යවන්න ඊට අමතරව ඔයාලගේ තව ඒවට යවන්න පුළුවන්. 6 වසරේ එකේ මම දාලා තියෙනවා වාරට. සමහරවිට මේ අපේ ප්‍රධාන ගෲප් එකට දාලා තියෙන එක හම්බුනේ නැති කඩේක ඕනනම් 6 වසරේක ඊළඟ මොකද ඒක ළමයි දැන්. ඇයි 9 වසරට නොකිය 6 වසරට ගෙලිම තියන්නේ? ඒක ළමයි සංඛ්‍යාව. අපි 10 වසරට ඉස්සෙල්ලම තිබු 10 වසරට තිබුවා. 10 වසර ළමයි 250 ගානක් ගෲප් එකකින් 230 ගාන. 10 වසර අලුත් ගෲප් එකේ. ඒ කියන්නේ මගේ පන්තියේ නැති ළමයි.
අලුතෙන් ඒ ගෲප් එකට සම්බන්ධ වුණා රිවිෂන් එක. එතකොට අපි 10 වසර සම්බන්ධනේ දෙවුවා. ඊළඟට තියෙන 11 වසර සම්බන්ධනේ. ඒකේ තියෙනවා ළමයි 200කට ආසන්න පිරිසක්. මගේ පන්තියේ නැති ළමයි. ඊළඟට තියෙනවා 6 වසර සම්බන්ධනේ. ඒකට හේතුව ඒක ළමයි 150කට එහා පිරිසක් දැන් ඉන්න නිසා. ඒතර ඔයාලයි තාම සැලකිය යුතු මට්ටමේ ළමයි ප්‍රමාණයක් ගෲප් එකට සම්බන්ධ වෙලා නැති නිසා. ඒ කියන්නේ ඔයාලා සම්බන්ධ වෙනවට වැඩක් නැහැ. මගේ පන්තියේ නැති ළමයි. ඒක නිසා අපි සම්බන්ධ වෙන්න ටික පොඩ පොඩ පහු වෙනවා. අපි ඉදිරි දවසක් දානවා ඔයාලට ඒ වගේ පාඩමේ පාඩම සම්බන්ධ කරන්න. හරිද? ඒතර පාඩමේ පාඩම තමයි සම්මන්ත්‍රණය සිදු කරන්න. සම්මත හැමදාම නෙවෙයි හැම සතියකම නෙවෙයි මාසෙකට එකක් වගේ තමයි සම්මන්ත්‍රණයක් ඉදිරි අපි ඒක පවත්වන්නේ. හරිද? එතකොට දැනට අපි එන බ්‍රහස්පතින්දා 6 වසර සම්මන්ත්‍රණය තියෙනවා. 11 වසරේ ගෲප් එක හදලා සේරම දාලා ඉවරයි. ඒකට ඉදිරි දවසකදී දිනකදී රාත්‍රී කාලයේ හෝ යොදා ගන්නවා. 10 වසරේ එක සම්මන්ත්‍රණයක් පැවැත්වුවා. 10 වසරේ දෙවෙනි සම්මන්ත්‍රණයත් අපි දැනට පේපර් එක හදාගෙන යමින් පවතිනවා. හරිද? ඒතර ඔය වැඩ කටයුතු එක තමයි තියෙන්නේ. ඒතර ඔයාලයි ගෲප් එකේ ළමයි අඩුවක් පවතින නිසා ඒ ගෲප් එකට තව ළමයි එකතු කරගන්න. අපේ අර ලින්ක් එක නැත්නම් ගෲප් එකේ ලින්ක් එක සහිතේ මැසේජ් එක ෂෙයා කරන්න හැම ගෲප් එකකට ඔයාලා ඉන්න ඔයාලගේ යාළුවෝ ඉන්න ඔයාලගේ නෑදෑයෝ ඉන්න 9 වසර ළමයි ඉන්න හැම ගෲප් එකකටම ෂෙයා කරන්න. ඒතර 9 වසර ළමයි විතරක් ඇඩ් වෙවි. අනිත් කට්ටිය ඇඩ් වෙලා ඉවත් වෙලා යාවි. හරි. ඒක මොන ඔයාලගේ ඇත්තේ වැඩක් විශේෂයෙන් ඔය විවිධ මේ වෙනත් පාසල් වල ළමයි ඉන්නවනේ අපේ එක එක පාසල් වල ළමයි අපි හැමදාම කියනවනේ කිල්ලපල වෙන්න පුළුවන් පෙරළමනාත වෙන්න පුළුවන් කොටබල වෙන්න පුළුවන් දෙනියාය සෙන්ට්‍රල් වෙන්න පුළුවන් පල්ලේගම පොළවැණි ගම මෙදිරි පිටිය රාජපක්ෂ මැතිව් නේ ඒත් නොකිය වෙච්ච පාසලක ඔයාලට නැති ඊළඟ මෙහෙ තෙරිජිවිලි ඉස්කෝලේ වෙන්න පුළුවන් මාතර ඉස්කෝලේ වල ළමයි ඉන්න පුළුවන් ගාල් ඉස්කෝලේ වල ළමයි ඉන්න පුළුවන් ඒතර යාළුවෝ හදාගත්ත ගෲප් තියෙන ඒවට ෂෙයා කරලා යාළුවන්ව ඒ ගෲප් එකට එකතු කරගන්න ඒකට ඒතර ඒ මේක මම ඔයාලට එවල ඇති එවල නැත්නම් කෝ ඒක යවන්න ඕනාවක් තියෙනවා ඔයාලට මගේ එක ඉන්න ගන්න මම මේ ගෲප් එකේ ලින්ක් එක ඔයාලට එවනවා ඔයාලා ඇඩ් වෙන්න එපා අනිවාර්යයෙන් මේ දාන හැම මැසේජ් එකක්ම ඔයාලා ගෲප් එකට අපි දාන්න ඕන ඒ ගෲප් එකට දාන්න හැම තාම දාලා එකම මැසේජ් එකක් දාලා නැහැ ඒ ගෲප් එකට අපි පේපර් එක දාමුත් ඔයාලා ගෲප් එකට අනිවාර්යෙන් දාන්න ඒතර ඒ රිවිෂන් එකට ඔයාලා කොහොමද සම්බන්ධ ඒක නිසා තමයි මේ ගෲප් එකට ඔයාලා සම්බන්ධ වෙන්න එපා කියන්නේ හරිද ඒකට සම්බන්ධ වෙන අලුතින් මේවල ළමයි පමණයි හරි අපි මේ හරිත සංකල්ප අපි ඉස්සර මාතෘකාව ලියා ගන්න බලන්න මාතෘකාව ලියා ගන්න හරිත සංකල්පය සර් ගෲප් එකට ඇඩ් වෙන ලින්ක් එක ගන්නකෝ හරි ඒවා නම් ඒ කියන්නේ දැන් ඔහොම කිව්වට වැඩ බැලුවා මට WhatsApp එකකින් මැසේජ් එක දාන්න WhatsApp එකෙන් මැසේජ් එක දාන්න හරිත සංකල්පය මාතෘකාව තියෙන කෘතිම පරිසරය හා හරිත සංකල්පය කියන කමක් නැහැ හරිත සංකල්පය කියන මාතෘකාව ලියා හරිත සංකල්පය හරි දැන් අපි ඉස්සෙල්ලා බලමු කෘතිම පරිසරය ගැන ගන්නවනේ නිර්මිත පරිසරය අපි මේ දැන් මේක ඉස්සෙල්ලා කතා කරමු මාතෘකාව තමයි නිර්මිත පරිසරය ඒ කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු පරිසර කාර්මික කෘෂිකාර්මික ජනාවාස මේ නිර්මාණය කිරීමත් එක්ක මොකද වුනේ අපි කිව්වා පරිසර දූෂණය වැඩි වුණා. කාර්මික පරිසරයක් වෙන්න පුළුවන්, කෘෂිකාර්මික වෙන්න පුළුවන්, ජනාවාස වෙන්න පුළුවන්. නේ? පරිසර දූෂණය වැඩි වුණා. ඒ පරිසර දූෂණය වැඩි වීමේ ප්‍රධාන ප්‍රතිපාදකය තමයි ගෝලීය උණුසුම ඉහළ යාම. පරිසර දූෂණ හැබැයි එකක්ම අවසානයේ ඉන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම කියන තැනට. මේ පරිසරයේ උණුසුම වැඩි වෙනවා. ඒ ගෝලීය උණුසුම වෙනත් අර්බුදවලට, වෙනත් පාරිසරික අර්බුදවලට ඍජුව හෝ වක්‍රව හෝ අනිවාර්යයෙන්ම බලපානවා. ගෝලීය උණුසුම ඉහළ යනවායි කියන එක අනිකුත් පාරිසරික අර්බුද වලට මොනවද අනිකුත් පාරිසරික අර්බුද අම්ල වැසිරෙන්න පුළුවන් නේ මොහොත ජල මට්ටම ඉහළ යන්න පුළුවන් හරිද ඔයාලගේ විවිධ පාරිසරික අර්බුද තියෙනවනේ ඒ අර්බුද වලට මේ ගෝලීය උණුසුම ඉහළ යාම කියන එක ඍජුව හරි වක්‍රව හරි බලපානවම තමයි එතකොට මේ සියල්ල සිද්ධ වුණේ මිනිසාගේ කෘත්‍රිම පරිසර නිර්මාණයත් එක්ක ස්වභාවික පරිසරය විනාශ කර කෘත්‍රිම පරිසර නිර්මාණය කිරීම නිසා තමයි මේ අනිත් විපාක ඇති වුනේ. අන්න ඒක වර්තමානයේ මිනිස්සු තේරුම් අරගෙන තියෙනවා දැන්. තේරුම් අරගෙන තමයි හරිත සංකල්පය කියලා අලුත් සංකල්පයක් නැත්නම් අපි කියන green concept. හරිත සංකල්පය green concept. මේ green concept එක ලෝකෙට හඳුන්වලා දෙන්න හරිත සංකල්පය කියන වචන දානවා. හරිද? ඒතර මොකක්ද හරිත සංකල්පය කියන්නේ? දැන් සමහරු ඔළුව දින හරිත කියන්නේ කොළ පාට. කොළ පාට. එහෙනම් හරිත සංකල්පය කියලා කියන්නේ බිත්ති වල කොළ පාට තීන් තාලෙක කිරීම වෙන්නේ. සමහර තියෙන බිල්ඩින් දාලා හරිත සංකල්පය ක්‍රියාත්මක කරන පරිසරයක බිත්ති ගාලා තියෙන කොළ පාට තීන්ද. නෑ නෑ.
තීන්ත කොළ පාට කිරීම නැත්නම් බිත්ති කොළ පාට කිරීම නැත්නම් කොළ පාට වලින් වර්ණවත් කිරීම මේවා හරිත සංකල්පයට කරගන්නේ නෑ දැන්. ඊළඟ හරිත සංකල්පය කියන්නේ වනාන්තර ඉදි කිරීම, වනාන්තර ඇති කිරීම, වනාන්තර නොකපා සිටීම. නෑ ඒකත් නෙමෙයි. හරිත සංකල්පය කියන්නේ ගස් නැවීම කියන තරමක් නෙමෙයි. නැතුව වනාන්තර ඉදි කිරීම නැතුව ඉන්න එකක් නෙමෙයි. හරිත සංකල්පය කියන්නේ ඊට වඩා යහා කියපු මාතෘකාවක් හරිත සංකල්පය. මොකද මේ හරිත සංකල්පය කියන්නේ? හරිත සංකල්පය කියලා කියන්නේ දැනට අපි ස්වභාවික පරිසරය භාවිත කරනවානේ දක්වමු. අපි ගස් කපනවා, විවිධ ගෙවල් හදනවා. ඒ වගේ වලට අපිට ශාක අවශ්‍යයි. නේ? ගොඩනැගිලි කරන්න භූමිය අවශ්‍ය වෙනවා. ස්වභාවික පරිසරය විනාශ වෙනවා. හැබැයි හරිත සංකල්පයට කියන්නේ මේකයි. මොකද ස්වභාවික පරිසරයට අවම හානි වන අයුයි. ස්වභාවික පරිසරයට අවම හානි වන අයුයි. තමන්ගේ භාණ්ඩ හා සේවා අවශ්‍යතා සපුර ගන්නවා. හරිද? හානි නොකරමු අවම හානි වන අයුයි. භාණ්ඩ හා සේවා සපුරා ගැනීමට මාර්ගෝපදේශනය දීම හෝ ඒව ක්‍රියාත්මක කිරීම. මාර්ගෝපදේශන දෙනවා කියන්නේ උපදෙස් දෙනවා. මඟ පෙන්වනවා. මෙන්න මෙහෙම කරන්න, මෙහෙම කරොත් පරිසර දූෂණය අවම කර ගන්න පුළුවන්. පරිසරයට අවම හානි වෙන විදිහට කටයුතු කරන්න පුළුවන්. ඒතර අපි කියන්නේ සංවර්ධන කටයුතු නවත්තන්න කියලා. හරිත සංකල්ප එහෙම අදහසක් එන්නේම නැහැ. සංවර්ධන කටයුතු නවත්තන්න ගෙවල් හදන්න එපා. මේ මෙහෙම කියන්නේ මොකද්ද? කරන්න. හැබැයි ස්වභාවික පරිසරයට හානි නොවන හෝ අවම හානි වන අයුයි. එතකොට තමයි හරිත සංකල්පය කියන වචනේ ක්‍රියාත්මක වෙන්නේ. හරිද? නැත්නම් අපිට හරිත සංකල්පය කියන එක යටතට ගස් කපන්න එපා, ස්වභාවික පරිසරයේ අතවත් කියන්න එපා. එහෙම කිව්වොත් මොකද වෙන්නේ? අපිට සාමාන්‍ය එදිනදා ජීවිතේ කටයුතු කරගෙන යන්නත් බෑ. ඒක නිසා තමයි අන්නර වචන ටික අඳුර දෙන්නේ. ඒ තමයි අවම හානි හෝ හානි නොවන අයුයි. භාණ්ඩ හා සේවා පවත්වාගෙන යන්න මාර්ගෝපදේශන දීම. මඟ පෙන්වීම සහ ඒව ක්‍රියාත්මක කිරීම තමයි අපි green concept නැත්නම් හරිත සංකල්පය කියන එක හඳුන්වලා දෙන්නේ. හරි. පහින්දන හරිත සංකල්පය කියන එක දැන් දන්නවා. ඒතකොට මේ හරිත සංකල්පය කියන එකේදී පුළුවන් තරම් එයා ස්වභාවික දේවල් තමයි පාවිච්චි කරන්නේ. කියන්නේ ස්වභාවික පරිසර හානි වෙන්නේ නැති වෙන්නේ. දැන් ලංකාවේ තාම හරිත සංකල්පය කියන එක concept එකක් විතරයි. නැත්නම් සංකල්පයක් විතරයි. තාම ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ නැහැ හරියට. මේක වචනයක් විතරයි. පොත්වල දාලා තියෙනවා. ලස්සන 9 වසර සිලබස් එකේ හරිත සංකල්පේ තියෙන පාඩමක් නේ. 11 වසරේ 15 පාඩමේ හරිත සංකල්පේ මහ ලොකුවට තියෙනවා. ඒක නිකන් concept එක නැත්නම් සංකල්පයක් නැත්නම් කටින් කියනවා පමණයි නේ. ඒ කියන්නේ අපේ වර්තමාන පාලකයෙ වෙන්න පුළුවන්, අතීතයේ පාලකයෙ වෙන්න පුළුවන්, අනාගතයේ පාලකයෙ වෙන්න පුළුවන්. මේ සැලසුම් කරන්න පුළුවන් සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කරන අය වෙන්න පුළුවන්. මේ හරිත සංකල්පය කියන එක පොතේ තිබ්බට වචනේ නැහැ. දැන් නිගමන ගත්තොත් ඒවා අපි කාබනික පොර භාවිතය කියන්නේ හරිත සංකල්පයේ එක්තරා කොටසක්. ලංකාව තුළ රසායනික පොර ඉවත් කරන කාබනික පොර භාවිතය. ඒක හරිත සංකල්පයේ එක්තරා පියවරක්. ඉතින් ඒක ක්‍රියාත්මක කරනකොට බලන්න මොන තරම් ගැටලුමක් වෙනවද කියන්නේ. නේ? කාබනික පොර මොන තරම් ගැටලු වෙනවද? ඒතර පොර නිෂ්පාදනය කරන්න මිනිස්සු පෙළඹෙන්නේ නැහැ. මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ කඩෙන් පොර ටික මෙලි තියාගෙන ගන්න. Tamanට පොර හදා ගන්න පෙළඹීමක් නැහැ. රජයෙන් ඒව කරන්න අඩුම ගානේ එයාලට පුහුණුවක් දෙන්නේ නැහැ නේ. ඊළඟට එයාලට මොනවාරි ආධාර දෙන්නේ නැහැ. Tamanට ආධාර කාබනික පොර නිෂ්පාදනය කරගන්න. හරිද? ඉතින් මෙහෙම දෙන්නේ නැතුව අර කරන ක්‍රමයක් තියෙනවා. කාබනික පොර දාන්න ඕන තමයි. හැබැයි ඒකට තියෙන ක්‍රමවේද. ඉස්සෙල්ලා කාබනික පොර එකපාරට නෙමෙයි. මිනිසා ගොවියෝ කාබනික පොර නිපදවන්න යොමු කරන්න ඕන. යොමු කරලා ටික තමයි කාබනික පොර සම්පූර්ණයෙන්ම ලංකාව කාබනික පොර වලට කරන්නේ. හරිද? නැත්නම් ගොවියෝ තසරණ වෙනවා. වගාව කරගෙන යන්න බෑ. අස්සන්න හරියට දෙන්නේ නැති. මේ නිසා කාබනික පොර කියන අනිවාර්යයෙන් වෙනවා. ඒක අනිවාර්යයි. වැඩේ තියෙන්නේ කරන ක්‍රමවේදයේ තියෙන දුර්වලතාවය. නේ? ඒක නිසා මතක තියාගන්න හරිත රසායනික පොර භාවිතය ඇත්තටම ආයින් වෙන්න ඕන. විවිධ රෝගාබාධ වෙන්න පුළුවන්, අහිතකර වෙන්න පුළුවන්, පරිසර දූෂණය වෙන්න පුළුවන්. එතකොට මේ හරිත සංකල්පයට අපි කියන්න පුළුවන් තරම් ස්වභාවික පරිසරය හානි නොවන අයුරින් පාවිච්චි කරන්න. හරිද? එතකොට ඒ එකක් විතරයි. මේ දවස්වල කතා කරන එකක් විතරයි කාබනික පොහොර. ඊට වඩා තව එහා ගියපු ගොඩක් කාරණා හරිත සංකල්පයට තියෙනවා. හරි. අපි එහෙනම් ලියාගමු මෙන්න මේ මොකද්ද මේ හරිත සංකල්පය කියන්නේ. ලියාගමු වෙන පාඩම් භාවිතා කරලා ස්වභාවික පරිසරයට හානි නොවන ස්වභාවික පරිසරයට හානි නොවන ස්වභාවික පරිසරයට හානි නොවන
හෝ අවම හානි වන අයුරින්. හානි නොවන හෝ අවම හානි වන අයුරින්. සර් ආයෙත් කියන්න. ස්වභාවික පරිසරයට හානි නොවන හෝ අවම හානි වන අයුරින්. ස්වභාවික පරිසරයට හානි නොවන හෝ අවම හානි වන අයුරින් භාණ්ඩ හා සේවා පවත්වාගෙන යාමට පවත්වාගෙන භාණ්ඩ හා සේවා පවත්වාගෙන යාමට භාණ්ඩ හා සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය මාර්ගෝපදේශනය හා ඒවා ක්‍රියාත්මක කිරීම හරිත සංකල්පය නම් වේ. හරිත සංකල්පය නම් වේ. හරි. හතවසරට ගෲප් එකක් තියෙනවද කියලා අහනවා. ඒ කියන්නේ හතවසරට මේ ගෲප් එකක් නෑ අපි තාම හදලා නෑ. මොකද සෙමිනාර් කරන ගෲප් එකක් හදලා නෑ. හරිනේ හතවසරට. හරි. එතන ඔන්න අපි මේ කිව්වේ අර්ථ සංකල්පය කියන එකේ තේරුම. දැනට අපි බලමු ලෝකයේ අර්ථ සංකල්පය කියන එක යොදාගෙන තියෙන අය. ලෝකයේ අර්ථ සංකල්පය කියන එක යොදාගත්ත අවස්ථාවල් මොන වගේ තැන්ද කොහොමද එහෙම අර්ථ සංකල්පය කියන ඒතකොට අපිට තේරුම් ගන්න පුළුවන් අර්ථ සංකල්පය කියන්නේ මොකක්ද කියන එක නේ. ඒතකොට ලංකාවේ තාම අර්ථ සංකල්පය කරන තැන් වලට උදාහරණ නැතුණත් ලෝකයේ යම් යම් ස්ථාන අර්ථ සංකල්පය ක්‍රියාත්මක වන
ස්ථාන තියෙනවා. ඒතර මම ඒක ඔයාලට පෙන්නන්නම් මෙන්න මෙහෙම. හරි. එතකොට මේ රූප දෙකේ තියෙන මේ ඇමරිකා එක්සත් ජනපදයේදී අතීතයේ සහ වර්තමාන තත්වය නේ. අතීතයේ බලන්න කොළ පාටට සම්පූර්ණයෙන්ම තියෙන පරිසරයක් තමයි වර්තමානයේ වෙනකොට කෘත්‍රිම පරිසරයක් බවට පත් වෙලා ගොඩනැගිලි වැඩි වෙලා තියෙන්නේ. එතකොට මේ යටතේ තමයි අපි හරි සංකල්ප දැන් තමයි ක්‍රියාත්මක කරන්නේ. මේ කොඩ්නැගිලි කඩලා දාලා වනාන්තරායි හදන්න කියන එක නෙමෙයි කරන්නේ. කියන්නේ අපි. හරි සංකල්ප යටතේ කියන්නේ දැන් ඒ කියන්නේ අර ස්වභාවික පරිසරයට දැන් උනත් අවමහානි වන අයුරින් කටයුතු කරලා ඉවර වෙලා නේ බාණ්ඩ හා සේවා පවත්වාගෙන යන්න තමයි අදහස් තියෙන්නේ මේක. ඒතර මේ තියෙන ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල. ජර්මනියේ පාර්ලිමේන්තුව. ලංකාවේ පාර්ලිමේන්තුව ගැන නම් හනිපා. මේ තියෙන ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල. ඒතර මේකේ කොහොමද හරි සංකල්පයේ ක්‍රියාත්මක වෙන්නේ? ඔන්න බලන්න මේකේ තියෙන එක. මේක තියෙනවා මෙන්න මෙහෙම. මෙම ගොඩනැගිල්ල සඳහා සූර්ය ශක්තිය, භූතාපය හා ජෛව ඉන්ධන බලාගාර මගේ ශක්තිය ලබා ගන්න. සාමාන්‍ය ගොඩනැගිල්ලකට ශක්තිය ගන්න විදුලියමකින්නේ නේ. විදුලිය තමයි පාවිච්චි කරන්නේ පෑන් වලට වෙන්න පුළුවන්, විදුලි දේවල් වලට වෙන්න පුළුවන්. හැම එකටම කරන්ට් එක තමයි ගන්න. ඒතර මෙයාලා ඒ කරන්ට් එක ගන්න සූර්ය ශක්තිය. ගන්න බලන්න. සූර්යයාය. එතකොට පරිසර දූෂණය අවමයි. එකක්. නේ. භූතාපය කියන්නේ පොළව තුල තියෙන තාපය. පරිසර දූෂණයක් වෙන්නේ නැහැ භූතාපය භාවිත කරනකොට. පරිසර දූෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? ඒ වගේම තමයි ජෛව ඉන්ධන බලාගාර. ජෛව ඉන්ධන කියලා කියද්දී මෙතන අදහස තියෙන්නේ ඔය ජීවි කොටස් මගින් විවිධ විදුලිය නිපදවා ගන්න. ඒ කියන්නේ න්‍යෂ්ටික බලාගාර නෙවෙයි. තාප විදුලි බලාගාර නෙවෙයි. ඒ කියන්නේ ඉන්ධන දහනය කරලා ගන්නේව නෙවෙයි මේ තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ස්වභාවික ක්‍රියාවලිය මගින් ශක්තිය ලබා ගන්න. මීට අමතරව ගොඩනැගිලි පරිශ්‍රය වාදනය කිරීම සඳහා විශේෂ උපක්‍රම මෙන්ම එහි උණුසුම ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රමය දාගන්න. සාමාන්‍ය වාදනය කරන ෆෑන් දානවා වගේ වැටි තියෙන්නේ. හැබැයි මෙයාලා ඒකට වෙනත් උපක්‍රම භාවිත කරනවා. ඒ වගේම තමයි උණුසුම තියාගන්න යම් උපක්‍රම භාවිත කරලා කියන්නේ සූර්ය තාපය ඇතුළේ රැඳෙන විදිහට ස්වභාවික ක්‍රම තමයි භාවිත කරලා තියෙන්නේ. මුළු විදුලි අවශ්‍යතාවයෙන් 80ක් ගොඩනැගිල්ල තුලම නිපදවා ගනි බලන්න. එයාලට අවශ්‍ය කරන්ට් එකෙන් 80ක් එයාලා ගොඩනැගිල්ල ඇතුළේම නිපදවා ගන්නවා. ඉහත ක්‍රියාමාර්ග නිසා මෙහි වාර්ෂිකව සිදුවන කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 7000 සිට ටොන් 1000 දක්වා අවම කරගෙන ඇත. ඔයාලා දන්නවා ඇති අහලා ඇති මේ වෙනකොට කාබන් ඩයොක්සයිඩ් තමයි ගෝලීය උණුසුම ඉහළ යන බලපාන ප්‍රධානතම වායුව වෙන්නේ. කාබන් ඩයොක්සයිඩ්. ඒතර පුළුවන් තරම් පරිසරයට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වෙන එක පිට වෙන එක අවම කරගන්න ඕනේ. කාබන් ඩයොක්සයිඩ් යන එක. ඒතර ඉන්ධන වලින් අපි සාමාන්‍ය විදුලිය නිපදවන්නේ. ඒතර මේ විදුලිය වැඩිපුර පරිභෝජනය කරනවා කියලා කියන්නේ ඉන්ධන දහනය වැඩි වෙනවා කියන එක. ඉන්ධන දහනය වැඩි වෙනවා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර පිට වෙනවා කියන එක. නේ? ඒතර මතක තියාගන්න අන්න පුළුවන් තරම් යාල කරන්නේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කරගෙන බලන්න ටොන් 7000 ඉඳලා ටොන් 1000 දක්වා අවම කරගෙන තියෙනවා මේ ජර්මන් පාර්ලිමේන්තුවේ. ඊළඟට බීජිං ජාතික ක්‍රීඩා සංකීර්ණ අපි කියන චීනයේනේ. චීනයේ ඔලිම්පික් වලට හදපු එක. ඒතර බලන්න මෙම ක්‍රීඩා සංකීර්ණය තුළ කටයුතු සඳහා සූර්ය බලය මගින් විදුලිය ලබා ගැනීම හා වැසි ජලය ප්‍රස් කරපොයන්න ගැනීම සිදු කරන්න. බලන්න යාලා ස්වභාවිකව තමයි විදුලිය නිපදවා ගන්න සහ වර්ෂා ජලය තමයි යාලා එකතු කරගන්නේ. ස්වභාවිකව වාදනය සිදු වෙයි. අලුතින් වාදනය කරන්න ඕනේ නැහැ. AC කරලා නැහැ. මේ නිසා ක්‍රීඩා සංකීර්ණ කටයුතු අඩු වේගමකින් නඩත්තු කළ හැකියි. අන්න ඒ හරිත සංකල්පයේ ක්‍රියාත්මක වන ස්ථානය. ඊළඟට මෙතනේ වෝන් නෙල් මෝස් කියන උසාවි සංකීර්ණය. මම හිතන්නේ ඕස්ට්‍රේලියාවේ පොදු මේක තියෙන්නේ වෝන් නෙල් මෝස් කියන එක. නියම් තත්ත්වවල ඔරොත්තු දෙන ශාක වගා කිරීම මගේ ශාක වල අවශ්‍ය ජල සම්පාදනය අවම කරන්නේ. අන්න බලන්න. දැන් ලංකාවේ ඔයාලා හම්බන්තොට ගිහිල්ලා තියෙනවා නම් ලංකා හම්බන්තොට ගිහිල්ලා තියෙන හම්බන්තොට තියෙන වෙනම ඔය අපි කිව්වොත් මෙහෙම මේ
උද්භිද උද්‍යාන. හරිද? එතකොට ඒ උද්භිද උද්‍යානවල බොහෝ වෙලාවට වගා කරලා තියෙනවා. අර හම්බන්තොට තියෙනවා තව ඩෙන්ටිටි එක විතර දැන් ඒවයි වගා කරලා තියෙන්නේ නුවරඑළියට ආසන්න ප්‍රදේශ වල වගා කරන්න පුළුවන් වගා. මේ ශාක වර්ග සමහර වෙලාවට. හරිද? එතකොට හම්බන්තොට කියන්නේ වියලි කාලගුණයක් සැරි ප්‍රදේශයක් නේ. ඒ ප්‍රදේශයකම දෙවියයි පැත්තේ හැදෙන ශාක වර්ග වගා කරලා හරියන්නේ නැහැ. නමුත් ඒවයි වගා කරලා තියෙන්නේ. ඒවා. එතකොට මොකද වෙන්නේ? දේට වතුර දානවා, දවල් දානවා, අවසර දානවා, අන්න ජල සැපම හැමතිස්සෙම. නමුත් ඒ ප්‍රදේශයේ තියෙනවා නම් පුළුවන් නම් වගා කරන්න. ඒ ප්‍රදේශයට ගැලපෙන ඒවා. එතකොට අමුතුවෙන් ජල සැපයක් සිද්ධ කරන්න ඕනේ නැහැ. නේ? අපි නිකන් ඔය හම්බන්තොට ප්‍රදේශයට ගියොත් යාළගේ වැඩේ හැමතිස්සෙම ටැප් කරලා වතුර දානවා. මේවා එතකොට හරිත සංකල්පයෙන් ක්‍රියාත්මක කරන තැන් නෙමෙයි. නේ? ඒත් ලංකාවේ අපි ඒකයි කිව්වේ ලංකාවේ හරිත සංකල්පය කියන එක පොතර සීමා වෙච්ච දෙයක් නිසා ක්‍රියාවලි වල නැහැ කොහෙවත්. එසේම ජලයෙන් තොර කැසිකිලි සහ අවම ජල ප්‍රමාණය භාවිත වන වැසිකිලි. කැසිකිලි කියන්නේ මුත්‍ර දාන ඒවා, වැසිකිලි කියන්නේ කක්ක දාන ඒවා. එතකොට ඒකෙදි ජලයෙන් තොර කැසිකිලි. ඒ කියන්නේ මේ වතුර ගහන්න නැතුව වෙන එක නෙවෙයි. නේ? වතුර ගහන්න නැතුව වෙන එක නෙවෙයි. වෙන යම් ක්‍රමවේද සකස් කරලා ඇති මෙතනදී. හරිද? ඒක තමයි ජලය අවම ප්‍රමාණයක් භාවිත වන වැසිකිලි හා නාන වතුර මල් මතින් ජලයේ භාවිතය 40%කින් අඩු කරගෙන ඇත. අර බලන්න. සාමාන්‍ය අතර යාලා කරන්නේ මොකද්ද අර වර්ෂා ජලය එකතු කරගෙන හරි වෙනත් ක්‍රම වගේ මේවා සපුරගෙන තියෙනවා සාමාන්‍ය ජලය භාවිතය අඩු කරගෙන තියෙනවා ඊළඟට ඕස්ට්‍රේලියාවේ K2 නිවාස ව්‍යාපෘතිය ඕස්ට්‍රේලියාවේ K2 නිවාස ව්‍යාපෘතිය වල පේනවා මේ හැම ගෙදරකම තියෙන පොඩි තාප්ප කෑල්ලක් වගේ නේ ඒ තාප්ප කෑල්ල තියෙන අතර සූර්ය පැනලයක් තියෙනවා බලන්න යාලගේ K2 නිවාස සංකීර්ණ කොහොමද හදාගෙන තියෙන්නේ කියලා මෙම නිවාස සංකීර්ණ සඳහා භාවිත කර ඇත්තේ පුනර්ජනනීය ශක්තිය පමණි. පුනර්ජනනීය ශක්තිය කියන්නේ නැවත නැවත හට ගන්න ශක්තිය. දැන් අපි බොර තෙල් ගත්තොත් එහෙම පුනර්ජනනීය නොවන. මොකද ඒවා නැවත නැවත හට ගන්නෙ නැහැ. හට ගන්නවා. හැබැයි පාවිච්චි කරන වේගකින් හට ගන්නෙ නැහැ. ෂය වෙන ඒවා. හරිද? පුනර්ජනනීය නොවන ශක්තිය. ඒ වගේම ගල් අඟුරු පුනර්ජනනීය නොවන ඒවා. නේ? ඒතර මෙතනදී පාවිච්චි කරන්නේ පුනර්ජනනීය සූර්ය ශක්තිය වෙන්න පුළුවන්. ජෛව ඉන්ධන පුළුවන් භූතාපය වෙන්න පුළුවන් පුනර්ජනනීය ශක්තිය. මෙහි ප්‍රතිචක්‍රීකරණය කළ දැව භාවිතය. අන්න බලන්න. ප්‍රතිචක්‍රීකරණය කළ දැව. ඒ කියන්නේ මේ ඉස්සෙල්ලා එක සැරයක් පාවිච්චි කරපුවා තමයි මේකදී නැවත පාවිච්චි කරලා තියෙන්නේ. වැසි ජලය ප්‍රයෝජනට ගැනීම. සූර්ය ජල තාපක අන්න වතුර උණු කරගන්නේ සූර්ය ජල තාපක වගේ. හා ප්‍රකාශ වෝල්ටීය පැනල කියලා කියන්නේ මෙතන 1000 වෙනි සූර්ය පැනල. භාවිතය වෙනද දැකිය හැකිය. මේ වගේ විදුලි සැපය 55කින්ද ජල සැපය 53කින්ද පෙට්‍රෝලියම් වායු කියන්නේ LP ගෑස් සැපය 46කින්ද අවම කරගෙන ඇත. බලන්න ලංකාවේ පහුගිය දවස්වල ගෑස් නැහැ කියලා කෑ ගහගෙන ගියානේ හැමතැනම. එතකොට නිකමට හිතන්න සමහර වෙලාවට ඇත්තටම මේ ලංකාවේ මිනිස්සුන්ට ඕන දේවල් ටික දෙන්න ඕන තමයි. හැබැයි වෙනත් ක්‍රම වලින් සපයා ගන්න උනා නම් දැන් මේ කාල සීමාව තුළ ලංකාවේ ආනයනය තහනම් කරලා තියෙනවනේ. විවිධ දේවල් පිටරටින් ගෙන්න එක තහනම් කරලා තියෙනවා අඩු කරලා තියෙනවා. ඒ ආර්ථිකමය හේතු නිසා. නැතුව මේ ලංකාවට ආදරයට නැත්නම් ලංකාව ඇතුළේ මේවා හදා ගන්න ඕන කියන මතේ නෙවෙයි. ලංකාවේ තියෙන ආර්ථික කඩාවැටීමත් එක්ක ලංකාවේ සල්ලි නැහැ පිටරටවල වලට දෙන්න දැන් බඩු ගේන්නේ. ඒ සල්ලි නැති නිසා තමයි පිටරටවලින් ලංකාවට බඩු ගේන එක නවත්තලා තියෙන්නේ. නැතුව මේ ලංකාවේ මේ හරිත සංකල්පය ක්‍රියාත්මක කරන අදහසින් නෙවෙයි. හරිනම් ඒක වෙන්න ඕන තමයි. ලංකාවට ආනයනය පුළුවන් තරම් අඩු කරන්න ඕන. හැබැයි ලංකාව තුල ඒවට අවශ්‍ය දේවල් සපයලා ඉවරලා. ලංකාවට LP ගෑස් කියන එක අඩු කරන්න ඕන. අඩු කරලා ඒකෙන් දරවලින් යන්න කියනව නෙවෙයි. ලංකාව තුල LP ගෑස් වෙනුවට වෙනත් වායු වර්ග අපි කියන මීතේන් වගේ වායු හදලා පාවිච්චිය වැඩි කරන්න වෙනවා. නේ? එතකොට අරගෙන නොගෙනාවට කමක් නැහැ. ඊළඟට ලංකාවට දැන් අපි කිරිපිටි හිතමුකෝ නේ. මේ දවස්වල ටීවී එකේ පෙන්නනවා කිරිපිටි පෝලිං වල මිනිස්සු ඉන්නවා. හැබැයි ඇත්තටම මේ කිරිපිටි පෝලිං වල මිනිස්සු ඉන්න උනාට එහෙම පෙන්නුවාට ඇත්තට මේක ලැජ්ජයි. මොකද ලංකාවේ ඕන තරම් ඉන්නවා ගව නේ. එතකොට ඒවයි කිරි සමානට අපතේ යන ගොඩක් වෙලා. ඉතින් මේවම තමයි පිටරටවල රසායනික ද්‍රව්‍ය දාලා කුඩු කරලා අපිට ආයෙ වань. හරිද? ඉතින් ලංකාවේ තියෙන ඒවා භාවිතා නොකර ලංකාවේ තියෙන දේවල් භාවිතා නොකර පිටරටින් ගෙන්න කිරිපිටි වලට පෝලිං එකේ ඉන්න දරුවා බඩගින්න උදේට දරුවා පිටි ඉල්ලලා අඬනවා ඔහොම කිය. හරිද? ඒක නිසා අර වෙන්න ඕනේ ඒක නෙවෙයි. ලංකාවේ තියෙන කිරිපිටි වර්ග තියෙනවනේ දැනට අපි කියමු ඔය පැලවත්ත ඊළඟ හයිලන්ඩ් මේවා ජනප්‍රිය කරලා මේවා නිෂ්පාදනය වැඩි කරන්න.
කොට මොකද වෙන්නේ? පිටරටින් ගිය කට්ටිය නිකම්ම කඩක් වැටෙනවා ඒක. මිනිස්සු ඒව ගන්න යන්නේ නැහැ. මිනිස්සු ලංකාවේ ඒව ගන්න පටන් ගන්නවා. වැඩ තියෙන ඒවවත් ලංකාව තුල නැතුව තමයි පිටරටින් ගෙන්න එක අවුල් කරගෙන තියෙන්නේ. ඒක නිසා අර ආනයනය සීමා කරන්න ඕන තමයි. හැබැයි ලංකාව තුල ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්න ඕන නැතුව මිනිස්සු පොලිං වල තියෙන එක නෙවෙයි. හරි. හරිත සංකල්පය ක්‍රියාත්මක කරන අවස්ථාවක් ගැන තමයි අපි දැන් මේ කතා කරන්නේ. ඊළඟ මේ තියෙන්නේ බඩ් ක්ලාක් කොමන්ස් කියන නිවාස සංකේතය. හරි. මේක බලන්න බිත්ති කළු පාට. බිත්ති කළු පාට කරලා තියෙන්නේ මොකද? බිත්ති කළු පාට කරලා තියෙන්නේ වැඩි තාප ප්‍රමාණයක් ඇතුළු උලා ගන්න. මේ සීත කාලාපීය ප්‍රදේශයක් වෙන්න ඕනේ. හරිද? මෙහි උණු ජලය ලබා ගැනීම සූර්ය ජල තාප. වැසි ජලය හා තාපය අවශෝෂණය කරන ආකාර ශාක වැස්මක් සහිත වහල්. නාන කාමරවල භාවිත වන ජලය පවිත්‍ර කර වැසිකිලි සඳහා යොදා ගන්නවා. නාන කාමරවල පාවිච්චි කරන වතුර තමයි වැසිකිලි වලට දාන්නේ. උණුසුම් අවස්ථාවල විවෘත වන ෆයිබර් ග්ලාස් වලින් සාතු ජලය. රස්නේ වැඩි වෙලා ටක් ගාලා ෆයිබර් ග්ලාස් එකෙන් හදපු ජලය විවෘත වෙනවා. මේ වගේ වසරකට බල ශක්ති පිරිවැය ඇමරිකානු ඩොලර් 60000ක් ඉතිරි වෙනවා. නේ? ඇමරිකානු ඩොලර් 60000ක් ඉතුරු වෙනවා මේ ගොඩනැගිල්ල නිසා වසරකට බල ශක්ති පිරිවැය. ඒ කියන්නේ වියදම් කරපු මුදල ඉතිරි වෙනවා. ඩොලර් එකක් සාමාන්‍ය රුපියල් 200කට ආසන්නයි. රුපියල් 200ක්. ඒතර මේ 60000 රුපියල් 200කින් වැඩි කරලා බලන්න කොච්චර මුදලක් වසරකට ඉතුරු වෙනවද මේ බිල්ඩින් එක නිසා කියලා. හරි. ඒතර මේ green concept කියන එක දැන් තමයි අපි මේ කතා කරමින් පවතින්නේ. ඒතකොට ලෝකයේ විවිධ ස්ථාන මේ green concept එක ක්‍රියාත්මක වෙච්ච ස්ථාන කීපයක් තමයි අපි දැක්කේ. හරි නේද? පැහැදිලි වැඩි. මොකද්ද මේ හරිත සංකල්පය කියන්නේ සහ ඒ ක්‍රියාත්මක ස්ථානත් එක්ක දැක්කම ලංකාව තුළ ඇත්තට මොකද වෙන්නේ කියන එක පැහැදිලි. ලංකාවේ තියෙන සම්පූර්ණ පොත්වල විතරයි. පොතේ විතරයි කියන්නේ. ඒ හරියට ක්‍රියාත්මක தත්ත්වය ඒවා හරි අවමයි. හරි. එක එක ඔය මේවයි තියෙනවා මොනවද අර ඡන්ද කාලේ කියන ප්‍රතිපත්ති ලේඛන නේද? ඒවයි තියෙනවා. ඡන්ද කාලේ කියන ප්‍රතිපත්ති ලේඛන වල ඒවයි තියෙනවා මෙහෙම මේක ක්‍රියාත්මක කරනවා මේක ක්‍රියාත්මක කරනවා මේ වැඩේ කරනවා. හැබැයි ඒවා ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ නැහැ. හරි. අපි එහෙනම් ලියාගන්න මෙන්න මෙහෙම. ලියාගමු මෙන්න මෙහෙම. ලෝකයේ හරිත සංකල්පය ක්‍රියාත්මක වන විවිධ ස්ථාන කියලා ලියාගන්න. ලෝකයේ හරිත සංකල්පය ක්‍රියාත්මක වන විවිධ ස්ථාන. ලෝකයේ සංකල්පය අලුත් රෝලකින් අනුමාත්‍රිකාවක් පිළිවෙත් තමක් නැහැ. ලෝකයේ හරිත සංකල්පය ක්‍රියාත්මක වන විවිධ ස්ථාන. හරි. ලියාගමු පළවෙනි එක ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල. විස්තර ඕනේ නැහැ නිකන් තනම තියත්තන් ඇති. ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල. ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල. ඊළඟ චීනයේ බීජිං ජාතික ක්‍රීඩා සංකීර්ණය. චීනයේ බීජිං ජාතික ක්‍රීඩා සංකීර්ණය. චීනයේ බීජිං ජාතික ක්‍රීඩා සංකීර්ණය.
ඊළඟට ඇමරිකා එක්සත් ජනපදයේ වෝන් එල්මෝස් උසාවි සංකීර්ණය වෝන් එල්මෝස් ඇමරිකා එක්සත් ජනපදයේ නැත්නම් ඇමරිකාවේ කියලා ලියගන්න. ඇමරිකා එක්සත් ජනපදයේ වෝන් එල්මෝස් උසාවි සංකීර්ණය. හරිද? ඇමරිකා එක්සත් ජනපදයේ වෝන් එල්මෝස් උසාවි සංකීර්ණය ඊළඟට ඕස්ට්‍රේලියාවේ K2 නිවාස ව්‍යාපෘතිය. ඕස්ට්‍රේලියාවේ K2 K2 ඉලක්කම නිවාස ව්‍යාපෘතිය. ඕස්ට්‍රේලියාවේ K2 නිවාස ව්‍යාපෘතිය. හරි ඊළඟට ඇමරිකාවේ බඩ් ක්ලාක් කොමන්ස් ඇමරිකාවේ බඩ් ක්ලාක් කොමන්ස් ඇමරිකාවේ බඩ් ක්ලාක් කොමන්ස් නිවාස සංකීර්ණය. හරි. ඔන්න ඔය ටික තමයි සාමාන්‍යයෙන් අපි සලකන්නේ හරි සංකල්ප කියලා කියන්නේ. පොතේ තියෙන ටික හරි සංකල්ප ක්‍රියාත්මක වන ස්ථාන විදියට. හරි. එහෙනම් මෙයා ගන්න. අපි කතා කරේ හරි සංකල්පයේ මූලික කාරණා ලෝකේ කොහෙද හරි සංකල්පය ක්‍රියාත්මක වන තැන් ඔය ස්ථාන ටික මතක තියාගන්න. ඉතින් ඇරෙන්න අපිට ලොකු කාරණා දැනගෙන ඉන්න ඕනේ නැහැ. මේ ස්ථානවල තියෙන කොච්චර අපි ඉතුරු වෙනවද කොච්චර වියදමාඩු කරගෙන තියෙනවද එහෙම ඕනේ නැහැ. ස්ථාන ටික නම් ටිකක් මතක තියාගන්න. හරි. එතනින් පස්සේ අපිට ඊළඟට තියෙන්නේ හරි සංකල්ප ක්‍රියාත්මක කරන අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? ලංකාව තුල වෙන්න පුළුවන්. සමහරවිට කෘෂිකර්මාන්තයේදී හරි සංකල්ප යොදා ගන්න පුළුවන් තැන්. නේ? කෘෂිකර්මාන්තයේදී. ඊළඟට ජලය
ජල අපි පාවිච්චි කරන කොහොමද හරි සංකල්පය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අන්න ඒ වෛද්‍ය ශාස්ත්‍රයේදී කොහොමද හරි සංකල්පය ක්‍රියාත්මක කරන්න පුළුවන්. මෙන්න මේ වගේ අපි ඊළඟ කතා කරන පොතේ තියෙන කාරණා ටික. ඒ කියන්නේ අපි දැනට කරන්නේ නැහැ. හැබැයි පොත්වල තියෙනවා. ලංකාව තුළ හරි සංකල්පය ක්‍රියාත්මක කරන්න පුළුවන් ස්ථාන ගැන. හරි. අපි ඒක ඊළඟ සතියේ නැත්නම් අපේ සෙන්සුරාත් තමයි කතා කරන්නේ. අදට අපි පන්තිය නතර කරනවා. එහෙනම් හැමෝටම ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්.